අයබෝන් wish you happy new year. Determinants අද පාඩම determinants. Determinants කියන්නේ මොනවද? Determinants කියලා කියන්නේ මොනවද? බලන්න determinants modify nouns. modify කියන්නේ නවීකරණය කරනවා. හරි noun එකක් නවීකරණය කරනවා. කාරක modify කරනවා කියන්නේ නවීකරණය කරනවා. determinants modify කරන්නේ මොනවද? නාමපද nouns. එහෙනම් නාමපද නවීකරණය කරනවා කවුද? determinants. ඒ කියන්නේ නාම පදයකට නව අර්ථයක් ගෙනත් දෙනවා. book කියන්නේ පොත. book කියන්නේ පොත. හැබැයි a book කියුවා මොකද වෙන්නේ? book කියන එකට වෙනස් අර්ථයක් ගෙනත් දෙනවානේ අලුත් අර්ථයක් ගෙනත් දෙනවා. a book කිව්වොත් පොත එක පොතක් කියන අඳුර ගන්නවා. මොකක් හරි පොතක්. නිශ්චිත නොවන මොකක් හරි පොතක්. the book කිව්වොත් පොත. ඒතකොට නිශ්චිතයි. හරියටම දන්න නිශ්චිත පොතක් කියලා අපි අඳුර ගන්නවා. ඒතකොට නිකම්ම book කිව්වට වඩා a book කිව්වොත් පොතක් මොකක් හරි පොතක්. the book කිව්වොත් නිශ්චිතම දන්න මොන පොතද කියලා. හරි. ඊට පස්සේ my book මගේ පොත. නිකම් book කියවට වඩා my book කිව්වහම අපි ඒක අර්ථවත් නේ. මගේ පොත කියලා දන්නවා ඒක. his book ඔහුගේ පොත. ඒතර ඔහුට අයිති පොත. her book ඇගේ පොත. your book ඔබගේ පොත කිව්වහම නිකම් book කියවට වඩා මොඩුණා නේද? modify වුණා. නව අර්ථයක් ගෙනත් දුන්නා vitamin එකකින්. this book මේ පොත. that book අර පොත. ඒතර this book කිව්වොත් ළඟ තියෙන පොතක් that book කිව්වොත් ඈත තියෙන පොතක්. ඒතකොට නිකම් book කිව්වට වඩා මේ determinants දැම්මහම මේ noun එක modify වුණා. ඔක තමයි determinants වල ප්‍රධානතම කාර්යය. හරි ඉක්මනට ලියාගන්න. මෙත් කරන් ඉන්න. කටිය කරන්න හැරුණේ පිළියෙන්ද? හරි. මම කරන YouTube එකේ තියෙන වීඩියෝ එක. හරියද ලියලා ඉවරයි. දැන් මෙතනදී අපි ගත්ත එක නාම පදයක්. ඒ නාම පදේ ඒක වචන. ඒක වචන noun එකක්. singular noun එකක් තමයි මේ modify කළේ determine එකක් දාලා. හරි. අපි ඊට පස්සේ plural noun එකක් modify කරමු. තාම මේ පොඩි හැඳින්වීමක් එන්නේ පාඩමට. අපි ඊට පස්සේ plural noun එකක් modify කරමු. books books කිව්වොත් පොත්. අපිට කියන්න පුළුවන් නිකම් books කියනකට වඩා මේ noun එක plural noun එකක්. නිකම් books කියනකට වඩා අපිට කියන්න පුළුවන් some books පොත් කිහිපයක්. පොත් සමහරක්. ඒ වගේම කියන්න පුළුවන් a few කියන්නේ කිහිපයක්. a few books. a few කියන්නේ කිහිපයක්. some books කියන්නේ කිහිපයක්. එතකොට some කියන්නේ determine එකක්. a few කියන්නේ determine එකක්. books තමයි noun එක. එතකොට some books කියවහම මේ noun එක modify වුණා. හරි. නවීකරණය වුණා. අපිට අවශ්‍ය නම් කියන්න පුළුවන් අංකයක් දෙන්නත් පුළුවන්. හිතන්න 5 books කියලා කියන්නත් පුළුවන්. පොත් 5ක්. එතකොට නිකම් books කියවට වඩා 5 books කියවහම මේක තවත් අර්ථවත් වුණා. එහෙම නැත්නම් වෙනස් අර්ථයක් ගෙනත් දුන්නා නේ. හරි. ඒත් ඔක්කොම determinants. හරි. ඊට පස්සේ කියන්න පුළුවන් ගොඩක් පොත්. a lot of books. එහෙම නැත්නම් lots of books. එක්ක lot of නැත්නම් lots of. ඒත් ගොඩක් පොත්. ඒත් මේ ඔක්කොම මොනවාද? determinants. හරි. ඊට අමතරව කියන්න පුළුවන් the books. නිශ්චිත පොත් සමූහයක් නම් the books කියන්න පුළුවන්. ඒ වගේම අන්තිම එක these books ළඟ තියෙන පොත් ගොඩක්. those books ඈත තියෙන පොත් ගොඩක්. හරි ඉක්මනට ලියන්න. ඒත් ඔක්කොම determinants. books කියන noun එක modify වුණා. දෙකෙන් ලියගන්න.
write in a flash. මේක සරල පාඩමක් කියලා තමයි හිතෙන්නේ. සරල පාඩමක් තමයි. ඔව්. ඒ වුණාට මේකේ ලොකු වැදගත්කමක් තියෙනවා. මේක නොදන්නකම නිසා සමහර මිස්ටේක්ස් කරනවා. ඒවෙන් ලකුණු කැපෙනවා පේපර්ස් වල. හරි නේද? ලියන අතරේ යාළුවෙක් එහෙම මේ වේටින් රූම් ඉන්නද එතකොට මට කියන්න. හරි. ඩිටර්මිනන්ට්ස් වල විශේෂ ලක්ෂණ තියෙනවා. ස්ටාර් මාක්ස් දාලා ලියා ගන්න. සාමාන්‍යයෙන් අපි ඩිටර්මිනන්ට්ස් යොදන්නේ හැමතිස්සෙම noun එකකට කලින් නේ. ලියා ගන්න පළවෙනි ස්ටාර් මාක් එක දාන්න. නාම පදයකට පෙර යොදනවා සිංහලෙම දෙන්න කර ලේසියෙන් තේරුම් ගන්න. නාම පදයකට පෙර යොදයි. කියලා. ඩිටර්මිනන්ට්ස් දාන්න එහෙනම් නාම පදයකට පෙර. උදාහරණයක් කියන්න පුළුවන්. එක්සැම්පල් එකක්. කා කියන්නේ කාරක නාම පදයක්. කාරක. තමයි මොකද්ද? ඩිටර්මිනර් එක. noun එකට කලින් නේද දාලා. ඒක තමයි කිව්වේ. හදගන්න. එකලසර පොතක් ළඟ තියාගන්න. පිටුව 60 තියෙන පාඩම. හරි නේද? හරි. ඊළඟ චුට්ටක් සිංහල වලට වඩා ඉංග්‍රීසි වලින් දෙනවා මේක අර්ථවත්. ඒක තමයි ඉංග්‍රීසි වලින් දෙන්න. ඊයගන්න මේ a determiner always comes. always කියන්නේ නිතරම. comes කියන්නේ එනවා. determine එකක් නිතරම එනවා. before, පෙර and adjective phrase. adjective phrase එක කියන්නේ මොකක්ද කියලා මම කියලා දෙන්නම්. sorry, adjective in a noun phrase. ඉක්මනට ලියන්න. ඒකෙදි මොකක්ද කියලා මම කියලා දෙන්නම්. හරි. a determiner පොඩි බලන්න මම කියලා දෙන්නම්. a determiner always comes. determiner එකක් නිතරම එනවා before an adjective in a noun phrase. noun phrase එකක් කියන්නේ මොකද්ද? phrase එකක් කියන්නේ වචන කාණ්ඩයක්. noun phrase එකක් කියන්නේ noun එකක් තියෙන වචන කාණ්ඩයක්. නාම පදයක් තියෙන වචන කාණ්ඩයක්. එහෙනම් නාම පදයක් සහ තවත් වචන එකක් හෝ කිහිපයක්. හරි. උදාහරණයක් car. red car. red car කිව්වොත් ඒක රතු පාට කාර් එක. car කියන්නේ noun එකක්. red කියන්නේ adjective එකක්. නාම පදේ විස්තර කරපු නාම විශේෂණේ. noun එකක් තියෙනවා තවත් වචනයක් එක්ක. ඉතින් මේකට කියනවා noun phrase එකක් තියෙනවා. හරි. මේ වගේ noun phrase එකක determine එකක් දාන්නේ කොතෙන්ද? අපිට කියන්න ඕන එක රතු පාට කාර් එකක්. රතු පාට කාර් එකක්. දාන්න ඕන. දාන්නේ කොතෙන්ද? දාන්න ඕන noun එකට කලින් විතරක් නෙමෙයි. noun එකට කලින් තමයි. හැබැයි මෙතෙන්ට නෙමෙයි. adjective එකකට කලින් තමයි දාන්න ඕන. එහෙනම් red car. හරි. ඊතර දාලා ලියා ගන්න පුළුවන්. මේක එන්න ඕන red car කියලා. දැන් determine එක ආයේ කොහෙටද? අර adjective phrase එකේ adjective phrase එකට කලින්. මෙන්න මේ adjective එකට කලින් තමයි ඉන්න ඕන. හරි. determine එකක් නිතරම එන්නේ before an adjective in a noun phrase. noun phrase එක adjective එකට කලින් තමයි එන්නේ. adjective එකට පෙර. red තමයි adjective එක. adjective එකට කලින් තමයි එන්න ඕනේ determine එක. මෙතෙන් දැම්මොත් කරන්නේ. red car, the red car, my red car.
හරි ලියගන්න හැකියි. හරි. තව උදාහරණයක් ගමු. ඔන්න ඇඩ්ජෙක්ටිව් එකක් තියෙන නාම පදයක් ලියනවා. beautiful තමයි ඇඩ්ජෙක්ටිව් එක. flower තමයි noun එක. beautiful flower ලස්සන මල. flower තමයි noun එක, beautiful තමයි adjective එක. හරි. මේක මොකක්ද එහෙනම්? noun phrase එකක්. නාම පදයක් තියෙන වචන කාණ්ඩයක්. එහෙනම් noun phrase එකක්. නාම පදයක් තියෙන වචන කාණ්ඩයක තමයි noun phrase එකක් කියලා කියන්නේ. හරි. ඒතර මේක අපි අර්ථවත් කරනවා. ලස්සන මල කියන නිශ්චිත කරනවා. the දානවා. the beautiful flower. the දාන්නේ beautiful කියන adjective එකට පෙර. ඒකයි ඒ කිව්වේ. flower එකට කලින් නෙමෙයි දාන්නේ, beautiful වලටත් කලින් දාන්නේ. හරි. එතන එනවනේ the beautiful flower කියලා. ඊට පස්සේ තමයි යටින් දාන්නම්. හරි. එහෙමයි එනවා. එයාලා the කියන adjective the කියන determine එක දාන්න ඕන flower එකටත් කලින් තමයි. හැබැයි beautiful කියන adjective එකටත් කලින්. adjective එකක් එක තිබ්බොත් එයාටත් කලින් තමයි දාන්න ඕන. ඒක තමයි ඒ කිව්වේ. beautiful flower, the beautiful flower. හරි මල්ලිය. ඒ කියන්නේ නාම පදයක් adjective එකක් එක තිබ්බොත් අපි determine එක දාන්න ඕන adjective එකටත් කලින්. මැදට නෙමෙයි. හරි නේද? හරි. ඊළඟට කියලා දෙන්නේ ගොඩාක් වැදගත්. මේක නොදන්න කම නිසා ගොඩක් ලකුණු කපා ගන්න ඔයගොල්ලෝ writing ලියද්දි writing වලදී. හරි. ඒක වචන ගණන් කරන්න පුළුවන් නාම පදයක්. ඒ කිව්වේ singular countable noun එක. countable noun කියන්නේ මොනවද? ගණන් කරන්න පුළුවන් නාම පද. 1 2 3 කියලා ගණන් කරන්න පුළුවන් නම් countable nouns. pen 1 pen 2 pens 3 pens දන්නවද පොඩි කාලේ? හරි. pen ඊට පස්සේ book table chair countable nouns. හරි. countable noun එක අපි ගමු book කියලා පොත. countable noun එකක් ඒක වචන අවස්ථාවේ තියෙනවා නම් books නෙමෙයි. books කියලා ලියන්න පුළුවන්. book කියලා ලියන්න බෑ හැබැයි. countable noun එකක් book ගණන් කරන්න පුළුවන් නාම පදයක් ඒක වචනයි. හරි book s එකක් නැහැ. ඒක වචන නම් එයාට ඉස්සරහින් අනිවාර්යෙන්ම හොඳට මතක තියාගන්න අනිවාර්යෙන්ම determine එකක් දාන්නම ඕන. determine එකක් දාන්නම ඕන. හරි. ඒක ලියගන්න. එහෙනම් එක්ක a book කියන්න ඕන. නැත්නම් the book කියන්න ඕන. එහෙනම් ආටිකල් එකක් දානවා. ආටිකල්ස් ගැන කියලා දෙනා ඊට පස්සේ determinants වර්ග තියෙනවා. ඒවා ගැන කියලා දෙනවා. a book the book කියන්න ඕන. හරි. එක්ක my book මගේ පොත. නැත්නම් this book මේ පොත. නැත්නම් that book අර පොත. එහෙම කියන්නම ඕන. නැත්නම් නිකන් book කිව්වොත් වැරදි. හරි. යාන ස්ටාර් මාකර් දාලා එන්නේ තිය. the singular countable noun. ඒක වචන ගණන් කරන්න පුළුවන් නාම පදයක්. has to be modified. ඒක modify කරන්න ඕන. has to be modified. ඒ modify කළ යුතුයි. නවීකරණය කළ යුතුයි. with a determiner. determine එකක් දාලා modify කරන්නම ඕන. මේක ලියන්න හදන්න. මේක අනිවාර්යෙන් correct කළ යුතු දෙයක්. has to be modified. කළ යුතු වෙනවා. ඔන්න must be කියන්නත් පුළුවන්.
හරි ඒක කිව්වේ මේකයි. ඔන්න උදාහරණයක් මම කියන වාක්‍යයක් එක්කම මගේ අම්මා ගුරුවරියක් කියලා කොහොමද කියන්නේ? මගේ අම්මා ගුරුවරියක්. මගේ අම්මා my mother. හරි. ගුරුවරියක් පොඩක් ඉඳ තියෙනවා. ඇයි කියලා මම කියන්න පස්සේ. ඒතර my mother තමයි subject එක. ගුරුවරියක්. ගුරුවරිය කියන්නේ teacher. ගුරුවරයා හරි ගුරුවරිය හරි teacher. teacher කියන්නේ countable noun එකක් නේ. teachers ලා එක්කෙනා දෙන්නයි තුන් දෙනයි කියලා ගණන් කරන්න පුළුවන්. එහෙනම් countable noun එකක්. S අකුරක් නැහැනේ. එක්කෙනෙක් ගැන කතා කරන්නේ මෙයා එක වචන. එහෙනම් singular countable noun එකක්. මෙයා මෙහෙම තනියම තියන්න බෑ කියලා තමයි මේ කියන්නේ. අනිවාර්යයෙන් මෙයා ඉස්සරහට determine එකක් දැමිය යුතුයි. එක්ක කියන්න ඕන my mother වෙනවා මගේ අම්මා වෙනවා ගුරුවරියක් කියලා කිව්වේ ඉතින්. ඒ නිසා අනිවාර්යයෙන් එක්කෙනෙක් අල් කයනක් තියෙනවා එහෙනම් දාන්නම ඕන. teach. තමයි determine එක. ඔයාලට කෙටියෙන් d කියලා d dot දාගන්න පුළුවන් determine එක. teacher ගේ noun. හරි. දැන් මේක හරි. ඒක කියලා දුන්නා. මගේ අම්මා ගුරුවරියක්. සිංහලට අනුව නම් මේ වාක්‍ය හරි. මගේ අම්මා ගුරුවරියක්. හැබැයි මේ වාක්‍යයේ ක්‍රියාපදයක් නැහැ. teacher කියන්නේ noun එකක්, කියන්නේ determine එකක්, my mother කියන්නේ possessive adjective එකක් තියෙන noun එකක්, කොහොමද subject එක. උක්තේ වාක්‍යය. ක්‍රියාපදයක් නැහැ. ඉතින් ක්‍රියාපදයක් නැති වාක්‍ය වලට විසඳුම මොකද්ද? be verb එකක් දාන්න ඕන. am හරි is හරි are හරි දාන අපි මේක වර්තමාන කාල නිසා. එහෙනම් my mother ඒක වචන අපි දාන්නේ is. is තමයි verb එක. ඒක තේරුම වෙනවා. නැත්නම් වේ. ඉන්නවා, තියනවා, වෙනවා කියන තේරුම is වලට තියෙනවා. එහෙනම් මගේ අම්මා ගුරුවරියක් වෙනවා. හරි. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. මේක කියලා දෙන්න ඕනේ. teacher කියන්නේ countable noun එකක්. ඒ වගේ මෙයා ඒක වචන. එයා නිකන් තියන්න බෑ ඉස්සරහට හරි, the හරි, my හරි, this හරි. ඒ වගේ ගැලපෙන determine එකක් දැමිය යුතුමයි. ඒක highlight කරගන්න. එතන මේ කියන එක highlight කරගන්න. දෙවියන් යන්න. තේරුණා නේද? හරි අපි තව උදාහරණයක් ගමු. මට තියෙනවා කුඩයක්. මට තියෙනවා කුඩයක් කියලා කොහොමද කියන්නේ? මට තියෙනවා නම් මට නම් I තියෙනවා have I have නෙමෙයි have. හරි. subject එකක් තියෙනවා verb එකක් තියෙනවා. මට තියෙනවා. මොකද්ද? කුඩයක්. කුඩය නම් අපි කියන්න ඕන umbrella කියලා. umbrella කියන්නේ countable singular noun එකක්. ගණන් කරන්න පුළුවන් ඒක වචන නාම පදයක්නේ. එහෙනම් ඉස්සරහට අනිවාර්යෙන් determine එකක් දාන්න ඕනේ. ඉතින් මෙතෙන්ට අපි දාන්නේ කුඩයක් අල් කයන්න නිසා හරි and හරි. vowel sound එකක් sound එනවා. මෙතන u තිබ්බ නිසා නෙමෙයි අපි and කියලා දාන්න ඕන. and තමයි determine එක. කුඩයක් vowel sound එකක් එන්නේ. sound එකයි බලන්නේ. කියන sound එක නිසා තමයි and කියලා දාන්නේ. I have an umbrella. මට තියෙනවා කුඩයක්. umbrella කියන noun එක තනියම දාන්න බෑ. එයා ඉස්සරහින් අනිවාර්යෙන් determine එකක් දැමිය යුතුයි. එහෙම d කියලා දාගන්න determine එකක් තියෙනවා කියන්නේ. නිකම්ම umbrella කිව්වොත් වැරදි. එක්කෝ an umbrella නැත්නම් the umbrella එහෙම කියන්නම ඕනේ. this umbrella මට තියෙනවා මේ කුඩේ. හරි.
ඊළඟ උදාහරණය. ගැහැණු ළමයා දක්ෂයි. ගැහැණු ළමෙක් නම් a girl. ගැහැණු ළමයා නම් නිශ්චිත දන්නවනම් මොන girlද කියලා the girl. එතකොට the girl. බලන්න girl කියන්නේ ඒක වචන නාම පදයක් ඒ වගේම ඒක countable ගණන් කරන්න පුළුවන්. හරි. ගණන් කරන්න පුළුවන් එක්කෙනා දෙන්නයි කියලා. countable සහ ඒක වචන. ඒක වචන මෙයා නිකන් girl කියලා තියන්න බෑ. අනිවාර්යෙන් ඉස්සරහට the හරි a හරි එහෙම දාන්න ඕනේ. this girl හරි determine එකක් දැමිය යුතුමයි. එහෙනම් the තමයි determine එක, girl තමයි noun එක. හරි. ඒ සිද්ධිය හරි. මේ පාඩම හරි. අපිට කියන්න ඕනේ ගැහැණු ළමයා දක්ෂ වෙනවා කියලා. දක්ෂ නම් clever. clever කියන්නේ adjective එකක්. හේතුව මේ noun එක විස්තර කරනවා. the girl කියන noun එක විස්තර කරන නිසා නාම පදයක් විස්තර කරනවා නම් නාම විශේෂණයක්. හරි. මේ වාක්‍යයට ආපහු මොකක්ද නැත්තේ? be verb එකක් නැහැ. verb එකක් නැහැ. ක්‍රියාපදයක් නැහැ. ඉතින් අපි be verb එකක් දානවා. දැන් girl එක අපි දාන්නේ මොකද්ද? is. ගැහැණු ළමයා දක්ෂ වෙනවා. වර්තමාන කාලේ නිසා am is වලින් එකක් දානවා. අතීත වුණා නම් was were ඒ දෙකෙන් එකක් දානවා. was හරි were හරි. අනාගත නම් future නම් will be කියලා දානවා. තව දීවස් තියෙනවා. හරි කලිය. ප්‍රධාන ග්‍රැමර් නෝට් එක තව පොඩ්ඩයි තියෙන්නේ. ඊට පස්සේ මම ටෙක්ස්ට් බුක් එකට එනවා. හරිද? ඊට පස්සේ තියෙන ඩිටර්මිනස් වර්ග ගැන කතා කරන්න. හරිද? ඩිටර්මිනස් වර්ග. ප්‍රධාන වශයෙන් ඩිටර්මිනස් වර්ග තියෙනවා හතරක්. There are 4 types of determinants. There කියන්නේ තියෙනවා 4 හතරක් වර්ග types of වර්ගවල determinants. determinants වර්ග තියෙනවා හතරක්. දැන් තමයි පාඩමට එන්නේ. දැන් පාඩමේ මූලික කරුණු ටික කිව්වා. determinants වර්ග වලට වර්ග වශයෙන් අධ්‍යයනය කරන්නේ දැන්. ලොකුවට නෑ පොඩ්ඩයි තියෙන ඔයගලන්ට ඔයගලගේ විෂයට ඔයගලගේ විෂය නිර්දේශයට. there කියන්නේ තියෙනවා 4 types of කියන්නේ වර්ග හතරක්. types of කියන්නේ වර්ග. determinants වර්ග හතරක් තියෙනවා. හරි පළවෙනි දේ නම් ඔයගොල්ලෝ දන්නවා. articles and the දන්නවනේ ඉතින් ඒවා. ලියගන්න number 1 හතරක් තියෙනවානේ පළවෙනි type එක. ලියගන්න articles. articles කියන්නේ මොනවද? and the. තව පුවත්පත් ලිපි වලට ආටිකල් කියනවා මෙතන ඒ අදහස නෙමෙයි. and the හරි. ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් ආටිකල්ස් ගැන. හරි. මම ලියන්න එපා බොඩ බලන්න. මම නෝට් එක දෙන්නම්. book කියන්නේ මොකද්ද? පොතක්. මොකක් හරි පොතක්. ඒ කියන්නේ අපි ඒක නිශ්චිත නැහැ. ඒක නිසා ඒක indefinite article එකක් තමයි නිශ්චිත නොවන article එකක්. මොකක් හරි පොතක්. the book කිව්වොත් නිශ්චිතයි definite මොන පොතද කියලා දන්නවා. හරි. the book කියන්නේ පොතක්. මොකක් හරි පොතක් නිශ්චිත නැහැ. යාළුවා නිශ්චිත නොවේ හරි මේක ලියන්න හොඳයි. නිශ්චිත නොවේ කියලා ස්පෙસિෆික් නැහැ. the book කිව්වොත් පොත. එතකොට නිශ්චිතයි. මොන පොතද කියලා දන්නවා. හරි ගාලිය.
a boy කිව්වොත් පිරිමි ළමෙක්. කවුරු හරි පිරිමි ළමෙක්. the boy කිව්වොත් පිරිමි ළමයා මොන boyද කියලා දන්නවා නිශ්චිතයි. හරි a cat කිව්වොත් මොකෙක් හරි පූසෙක්. the cat කිව්වොත් පූසා මොන පූසද කියලා දන්නවා නිශ්චිතයි. හරිද? ඒ වගේම අපිට ගන්න පුළුවන් ඕනනම් තව එකක් ගමු. an elephant මොකෙක් හරි අලියෙක්. පොඩි කාලේ පාඩමක් වගේ නේ. the elephant අලියා නිශ්චිතයි මොන අලියද කියලා දන්නවා. හරි an elephant කියොත් අලියෙක් මොකෙක් හරි අලියෙක් නිශ්චිත නැහැ. the elephant කියොත් අලියා නිශ්චිතයි. හරි. එතකොට මෙයාට කියනවා නම් දෙකක්. ලියා ගන්න a සහ an වලට කියනවා විතර දාලා ලියා ගන්න. මොනවා කියලාද? indefinite articles. indefinite නිශ්චිත නොවන articles. හරි. a සහ an වලට කියනවා indefinite articles කියලා. the වලට කියනවා අවස්ථා දෙකම තියෙන the definite article එක කියලා. ඉක්මනට ලියන්න. definite කියන්නේ නිශ්චිතයි, indefinite කියන්නේ නිශ්චිත නැහැ. හරිද? ලියලා ඉවරද? ලියන වෙලාවදී වගේ මට මැසේජ් එකක් දාන්න. තව වෙලාව ඕනේ කියලා. හරි අපි වාක්‍යයක් ලියමු උදාහරණ දාලා මේකේ. එකයි ලියන්නේ. එක උදාහරණයක් අපි ගමු කොටස් දෙකකට. හරි. මම චිත්‍රපටයක් බැලුවා. මම බැලුවා නම් I නැරඹුවා. watched. I watched subject එකක් තියෙනවා verb එකක් තියෙනවා. මම නැරඹුවා. චිත්‍රපටියක් ෆිල්ම් එකක්. එහෙනම් නිශ්චිත නැහැනේ indefinite. මොන ෆිල්ම් එකක්ද කියලා කියලා නැහැ. මොකක් හරි චිත්‍රපටියක්, මොකක් හරි ෆිල්ම් එකක්. මොකක් හරි ෆිල්ම් එකක්. එහෙනම් a film. නැත්නම් a movie. හරි. එහෙනම් මෙතෙන්දි මේක indefinite නේ. හරි. indefinite. නිශ්චිත නැහැ. හරි විශේෂ කරලා නැහැ. හැබැයි I watched මම නැරඹුවා වල අවශ්‍ය නැ ක්‍රමස් දාන්න ඩබල් ක්‍රම දාන්න විභාගය දාන්න එපා. මම නැරඹුවා චිත්‍රපටිය මොන චිත්‍රපටියද කියලා දන්නවා නිශ්චිත කරනවා. එහෙනම් the film. ඒතර මේ ෆිල්ම් එක දන්නවා මාත් දන්නවා මේක මං ඉස්සරහා ඉන්න කෙනක් දන්නවා. කියන කෙනක් දන්නවා අහන් ඉන්න කෙනක් දන්නවා මොන චිත්‍රපටිය ගැනද කතා කරන්නේ කියලා. එහෙමනම් the film. එහෙම දන්නේ නැත්නම් මොකක් හරි චිත්‍රපටියක් නම් the film. I watched the film. මම නැරඹුවා චිත්‍රපටිය. තවත් මේක විශේෂීකරණය කරන්න පුළුවන්. විශේෂ කරන්න පුළුවන්. ස්පෙસિෆික් කරන්න පුළුවන්. I watched the film. ඔයා කියපු that කියන relative pronoun එක දාලා මේ ෆිල්ම් එක විස්තර කරනවා. that you told me. you කියන්නේ ඔයා, told කියන්නේ කිව්වා, me කියන්නේ මට. you told me කියන්නේ ඔයා කිව්වා මට. the film that you told me. ඔයා මට කියපු චිත්‍රපටිය මම නැරඹුවා. හරි. එතන මෙතෙන්දී the film කියන එක නිශ්චිතයි, definite. හරි ඒක definite කියන්නේ. මෙතෙන්දී මොකක් හරි ෆිල්ම් එකක්, මෙතෙන්දී නිශ්චිත ෆිල්ම් එකක්. තේරුණාද? පොඩි කාලේ දෙයක් නේ.
එච්චරයි ආටිකල්ස් කියලා කියන්නේ මේ පාඩමට අදාළ ආටිකල්ස් කියන තව තියෙනවා මේ පාඩමට අදාළව මෙච්චරයි හරි ඒකේ පොඩක් වෙලාව ඉල්ලලා තියෙනවා මම පොඩක් වෙලාවක් දෙන්නම්කෝ එනවා එහෙම වෙලාව නම් කියන්න මොකද මට ඔයගොල්ලෝ ලියනවා පේන්නේ නැහැනේ කොච්චර වෙලකින් ලියනවද කියලා I watched a film කියන්නේ මම චිත්‍රපටයක් නැරඹුවා. I watched the film කියන්නේ මම චිත්‍රපටිය බැලුවා. නිශ්චිතයි මෙතෙන්දි. මොන ෆිල්ම් එකද කියලා දාන්නවා. මෙතෙන්දි මොන ෆිල්ම් එකද කියලා දාන්නේ නැහැ. ඒතර මේ දෙකම determiners. determiners වල මේවා articles වෙනවා. Okay. Next type. Number 2. Number 2 එකක් ඔයගොල්ලෝ දන්නවා. මොනවද? Possessive determiners. Possessive determiners. Possess කියන්නේ IT. IT. Possessive කියන්නේ IT හංගවන. IT හංගවන determiners. එහෙනම් තේරෙනවනේ my, මගේ, your, ඔබගේ අන්න ඒවා තමයි නා possessive determiners කියලා කියන්නේ. අර possessive adjectives ම තමයි. pronouns set දෙක කතා කරපු possessive adjectives ම තමයි. my, මගේ, your, ඔබගේ පොඩි කාලේ පාඩම්නේ. කරාදී භාෂාවට තියෙන්නේ. හරි මේක නම් ඉතින් මම නෝට් එකක් දුන්නේ නැහැ මේකෙන් තේරෙනවා නිශ්චිත අවිනිශ්චිත බව හඟවනවා කියලා හරි මේකට ඕන ලියා ගන්න ස්ථා මාර්ක දාලා ලියා ගන්න වරහන් ඕනේ අයිතිය හැඟවීමට භාවිතාවය කියන්නේ අයිතිය හැඟවීමට භාවිතාවය නාම පදේ කියලා දාන්න නාම පදයක අයිතිය හැඟවීමට භාවිතාවය නාම පදයක අයිතිය කාටද අයිති කියලා කියන්නේ හැඟවීමට භාවිතාවේ හරි මම ලියන වෙලාව දෙන්න පොඩ පොඩිවත් මේකට උදාහරණ තමයි my මගේ your ඔබගේ his ඔහුගේ her ඇගේ our අපේ their ඔවුන්ගේ its උගේ apostrophe එන්නේ නැහැ ඒ වගේම it is දන්නවද ඉතින් මේවා උගේ their කියන්නේ ඔවුන්ගේ මේවා දන්නව නේද හරියට දන්නවද ඉතින් our කියන්නේ අපේ හරිම ලියලා ඔන්න දන්න තියට මම දැම්මා අයිතිය හංගන determiners
හරිද? අපි උදාහරණ ලියමු. උදාහරණ වාක්‍ය හරි. example sentences දෙකක් දෙන්නම්. I love my mother. හරි. මම ආදරේ මගේ අම්මාට. නිකම්ම mother කිව්වට වඩා mother කියන noun එක my කියන determine එක දාලා මේක modify කරනවා. noun my mother කියන noun එක my කියන determine එක දාලා modify කරනවා. එතන my කියන්නේ determine එක. මොන determine එකද? possessive determine එකක් අයිතිය හඳවනවා. my මට අයිති mother මගේ අම්මා. හරි. එහෙනම් possessive determine එකක් තමයි my මගේ. තව උදාහරණයක් ගමු. මේක ඇගේ කාර් එක. මේක ඇගේ කාර් එක. කොහොමද කියන්නේ? මම උඩින් දාන්නම්. Example number 2. This is ඇගේ කාර් එක. කාර් එක කියන noun එකක්. ඒක විස්තර කරනවා. අයිතිය හඳවනවා. ඇයට අයිති her car. හරි. her කියන possessive determine එක භාවිතා කරලා ඇයට අයිති කියලා අයිතිය හඳවනවා. හරි. her කියන එක highlight කරන්න, my කියන එක highlight කරන්න. මේක ඇගේ කාර් එක. අයිතිය හැඟෙවුවා. කාර් එක කාටද අයිති කියලා කිව්වා. හරි. දෙවෙනි වර්ගයේ ඉවරයි. හරිද? එලා ඇතිනේ? හරි. ඊළඟ වර්ගය අපි ලියමු. number 3. දැන් වර්ග 4 තුන දෙකක් කතා කරලා number 3 එක තමයි demonstrative. demonstrative determinants. හරි. demonstrative determinants. හරි. demonstrate කරනවා කියන්නේ නිරූපණය කරනවා, කිසියම් දෙයක් කරලා පෙන්නනවා. demonstrative determinants කියන එකේ අදහස තමයි ඇත්තට මේවෙන් කිසියම් නාම පදයක්, කිසියම් වස්තුවක්, කිසියම් දෙයක් තියෙන ස්ථානය පෙන්눔 කරනවා. දෙයක් වෙන්න පුළුවන්, පණ තියෙන කෙනෙක් වෙන්න පුළුවන්, කොහොම හරි කිසියම් දෙයක් හෝ කෙනෙක් තියෙන ස්ථානය පෙන්නනවා. ළඟද තියෙන, දුරද තියෙන. හරි. එහෙනම් this, that, these, those අපව පොඩි කාලේ දෙයක් නේ. ඉක්මනින් හරි. ඒ අර්ථය ලියන්න ස්ථාමා කරලා ලියා ගන්න. නාම පදවල ස්ථානය පෙන්වීමට භාවිතා වේ. නාම පදවල ස්ථානය position එක තියෙන තැන ස්ථානය පෙන්වීමට භාවිතා වේ. නාම පදවල ස්ථානය පෙන්වන්න තමයි demonstrative determinants පාවිච්චි කරන්නේ. ළඟ තියෙන එකක් නම් this, ඈත තියෙන එකක් නම් that. හැබැයි ඒක වචන බහුවචන කොට බලනවා noun එක. හරි. සාමා කරලා ලියා ගන්න. singular plural බව. singular එක වචන, plural බහුවචන. singular plural බව සැලකිය යුතුයි.
නාම පදේ එක වචනද බහු වචනද කියලා සලකන්න ඕනේ. හරි මම උදාහරණ දෙන්නම්. ඔයගොල්ලෝ දන්නවනේ. උදාහරණ මොනවාද? this ළඟ තියෙන එකක් නම් ඈත තියෙන එකක් නම් that ළඟ තියෙන ගොඩක් නම් these ළඟ තියෙන එකක් නම් this ළඟ තියෙන ගොඩක් නම් these ඈත තියෙන එකක් නම් that ඈත තියෙන ගොඩක් නම් those. හරි තුන හතරේ පාඩමක් කරමු. ඒක දන්නව නේද? දන්නේ නැති කෙනෙක් ඉන්නවා බැරි වෙලා ඔන්න ළඟ එකක් නම් this ඈත එකක් නම් that ළඟ ගොඩක් නම් මම ගෝ කියලා දාන්නම් these ඈත ගොඩක් නම් those ඔන්න එකක් දැම්මා. හරි නේද? හරි. හිතන්න ඔයාගේ ළඟ දැන් ඔයාලා ළඟ කම්පියුටර් එකක් තියෙනවා කියලා. බොහෝ ළඟ ඇති. ගොඩක් අය ළඟ ඇති. හරි. මේ කම්පියුටර් එක එහෙනම් ඔයා ළඟ තියෙන කම්පියුටර් එක. ළඟ තියෙනවා නම් this. කම්පියුටර්ස් එකයිනේ. එහෙනම් ළඟ තියෙන නිසා this හරි these හරි දෙකෙන් එකක් දාන්න පුළුවන්. කම්පියුටර්ස් ගොඩක් තිබුණා these computers. එකක් නිසා this computer. this computer. දාලා වාක්‍යයක් හදමු. this computer කියන්නේ ළඟ තියෙන එක කම්පියුටර් එකක්. හරි උදාහරණ වාක්‍ය examples sentences number 1 ළඟ තියෙන එක කම්පියුටර් එකක් නම් this computer is වෙනවා මේ කම්පියුටර් එක වෙනවා අනිවාර්යයෙන් verb එකක් දාන්න ඕන verb එක තමයි වෙනවා subject එකක් තියෙනවා උක්තය verb එකක් තියෙනවා this computer වෙනවා මගේ එක හරි මෙතෙන් determine එක තමයි computer තමයි noun එක හරි determine එක තමයි this මොන computer එකද noun computer එකේ නාම පදේ විස්තර කළා modify කළා this කියන determine එකේ මේ computer එක මොන පරිගණකයේද මේ ළඟ තියෙන පරිගණකය හරි is වෙනවා මගේ එක මට අයිති computer එක එහෙනම් mine නෙමෙයි දාන්නේ mine හරි ඒක හත වසරේ පාඩමක් නේ possessive adjective එක නෙමෙයි possessive pronoun එක තමයි දාන්න ඕනේ තවත් කරන පාඩම මතක් කරගන්න. මයි දැම්මත් වැරදි. මයින් කියන්නේ මගේ එක. මට අයිති එක. හරි. දැන් හිතන්න ළඟ කාර් ගොඩක් තියෙනවා කියලා. එහෙනම් අපි කියන්නේ this නෙමෙයි these. ළඟ ගොඩක් නම් these. car cars හරි cars කියන noun එක modify කරලා these කියන determine එකේ හරි these cars වෙනවා තමයි verb එක අපේ ඒවා අපේ නම් our අපිට අයිති ඒවා නම් ours අන්තිමට නම් හැමතිස්සෙම s එකක් දාන්න ඕනේ කියන්නේ possessive pronoun එක තමයි දාන්න ඕනේ ඒක දන්නවනේ අපේ ඒවා ours කියන්නේ අපේ ඒවා our දාන්න බෑ ours දාන්නම ඕනේ අපිට අපිට මේ කාර් වෙනවා අපේ ඒවා අපිට අයිති ඒවා තව එකක් බලමු. ඒකෙන් මේක ඉවරයි. ඊළඟ ඊට වෙනාරකට අන්තිම එක.
ඔයා දන්නවාද? Do you know? simple present tense එකේ ප්‍රශ්නයක් හරි do හරි does හරි ඉස්සරහට ගන්න. you ඔයා, know කියන්නේ දන්නවා. do you know කියන්නේ ඔයා දන්නවාද? අර මිනිසාව ඈත ඉන්න එක මිනිසෙක්. එහෙනම් ඈත තියෙන එක්කෙනෙක් නම් ඉන්න එක්කෙනෙක් නම් that මිනිසා නම් man. man කියන noun එක modify කළා that කියන determinant එකෙන්. තේරුණා? basic. man කියන්නේ මිනිසා noun එකක්. ඒක modify කළා මොන මිනිසාද? that man අර මිනිසා. ඈත ඉන්න එක්කෙනෙක්. හරිද? අන්තිමට මේක හොඳ වීඩියෝ එකක් තියෙනවා මම දාලා පෙන්නන්නම්. අන්තිම වර්ගේ quantifiers තමයි අන්තිම determinants වර්ගේ. quantifiers quantity කියන්නේ ප්‍රමාණය. quantifiers කියන්නේ ප්‍රමාණය පෙන්වන determinants. හරි some books පොත් කිහිපයක් ප්‍රමාණය පෙන්වනවා. 5 books පොත් පහක් ප්‍රමාණය පෙන්වනවා. එහෙනම් 5 some ඕනම ඉලක්කම 10 6 ඒ වගේ a few කිහිපයක් ඒවා තමයි quantifiers කියලා කියන්නේ. ඕන තරම් තියෙනවා කියලා දෙන්න. හරි ස්ටාර් මාක් එක දාලා ලියා ගන්න. ප්‍රමාණය කොච්චරද කියලා පෙන්නන්න. හරි ප්‍රමාණය පෙන්වීමට භාවිතා වෙනවා. කොච්චරද කියලා පෙන්නනවා. how many how much ගණන් කරන්න පුළුවන් නම් how many ගණන් කරන්න බැරි නම් how much කොච්චරද කියලා පෙන්නනවා. උදාහරණ මේක ටෙක්ස්ට් බුක් එකේ තියෙන මම එතනදී කියලා දෙන්නම් මේක විස්තරාත්මක. a few කිහිපයක්. a little කියන්නේ කිහිපයක්ම තමයි. හැබැයි a few දාන්නේ countable නම් a little දාන්නේ uncountable නම්. හරි මෙතනදී මම කියලා දෙන්නම් මේක. හරි. ඊළඟ එක තමයි few little නැතුව. නැත්තම් මොකද අදහස? ආපහු few දාන්නේ few කියන එක දාන්නේ countable නම් මම කෙටියෙන් count කියලා දාන්නම්. little දාන්නේ uncountable නම්. හරි. තව තියෙනවා some any. හරි ඔය විදිහට තියෙනවා. ඉවරයක් නැහැ. ටෙක්ස්ට් බුක් එකේ තව තියෙනවා. ඒ නිසා අපි මෙතන නතර කරමු. තවත් තියෙනවා. ප්‍රමාණය හඳුනනවා නේ. some books ගම පොත් කිහිපයක්. ඉලක්ක මොකද දාමුකෝ? 5 books පොත් පහක්. පොත් පහක් ගම ප්‍රමාණය හඳුනනවා. 10 books පොත් 10ක් ප්‍රමාණය හඳුනනවා. a few books පොත් කිහිපයක් ප්‍රමාණය හඳුනනවා. හරි. a little water වතුර ටිකක් ප්‍රමාණය හඳුනනවා. හරි. අපි ලියමු උදාහරණයක්.
මිනිස්සු නම් people. ගොඩක් මිනිස්සු නම් මිනිස්සුන්ගේ බහුතරය most people. එහෙනම් most කියන්නේ determiner එකක්. most people. most students ශිෂ්‍යයන්ගේ බහුතරය. most people මිනිස්සුන්ගේ බහුතරය. people noun එකක්, ඒක නාම පදයක්, ඒක modify කළා most කියන determiner එකකින්. most වලින් ප්‍රමාණය හඟවනවා. හරි. most people කියන්නේ බහුතරයක් මිනිස්සු. ගොඩක් මිනිස්සු. බහුතරය. එතන most කියන්නේ ප්‍රමාණය හඟවන determiner එකක්. මම මෙතන දැවෙන්නේ නැහැ. එතන දැවෙන නිසා. most people ගොඩක් මිනිස්සු අපේ ගමේ in our village. in our village කියන්නේ අපේ ගම, in our village කියන්නේ අපේ ගමේ. හරි. අපේ ගමේ ගොඩක් මිනිස්සු. තමයි මේ වාක්‍යයේ subject එක උත්තරේ. වෙනවා ආ තමයි verb එක. නොමසුරු වෙනවා. හරි. මසුරු නැහැ. generous. හරි. පරිත්‍යාගශීලී. හරි. generous කියන්නේ නොමසුරු. මොන හරි දෙයක් ඉල්ලුවොත් තමන්ට තියෙන දේ හරි දෙනවා. මේක කරගන්න. හරිද ඉතින් people තමයි noun එක, most තමයි determiner එක. බහුතරය කියලා පෙන්නනවා. ඔතෙන්ද the දාන්නේ නැහැ. the most people කියලා කියන්න බෑ. සාමාන්‍යයෙන් most කියන එකට පස්සේ අපි the දානවා most එකට පස්සේ නාම විශේෂණයක් තිබ්බොත්. එතෙන්දී ඒක superlative. නාම විශේෂණේ superlative අවස්ථාව. The most beautiful girl. The most attractive waterfall. වඩාත්ම චිත්තාකර්ෂණීය දිය ඇල්ල. එහෙම කිව්වොත් බලන්න. එතෙන්දී the දානවා. The most attractive වඩාත්ම චිත්තාකර්ෂණීය සිතද ගන්නාසුළු cascade. එහෙම නැත්නම් waterfall දිය ඇල්ල. attractive කියන්නේ adjective එකක්. ඒකේ positive අවස්ථාව attractive. comparative අවස්ථාව more attractive. වඩා චිත්තාකර්ෂණීය. attractive කියන්නේ සිතද ගන්නාසුළු, more attractive වඩා සිතද ගන්නාසුළු, most attractive වඩාත්ම සිතද ගන්නාසුළු. හරි. ගොඩාක් කියන්නේ most attractive. superlative අවස්ථාවේදී අනිවාර්යෙන් the දාන්න ඕනේ කෙනෙක් කියන්නේ. එතන මේ කියන්නේ මෙතනදී most determine එකක් නෙමෙයි. එතෙන්දී ඒක පාවිච්චි කරලා තියෙන්නේ මෙන්න මේ attractive එකේ superlative අවස්ථාව පෙන්නන්න. most attractive. එතෙන්දී අනිවාර්යෙන් the දාන්න ඕනේ. හේතුව most එකට පස්සේ නාම විශේෂණයක් තියෙන නිසා. මෙතෙන්දී most එකට පස්සේ තියෙන්නේ නාම පදයක්. එහෙනම් the දාන්නේ නැහැ. ඒකත් වැදගත්. මොකද අර ප්‍රස්තාරයට most number of students කියලා ලියද්දි ගොඩක් අය the දානවා. එතෙන් the දාන්න බෑ. ඒක ලකුණු කපා ගන්නවා ඒක. අපව මතක් කරලා දෙනවා ඔයගොල්ලෝ ෆාස්ට් ටෙස්ට් කරද්දී. හරි. එකක් දැන් නැත්නම් පැත්තක ලියලා. Number 2. තියෙනවා නම් there is. ඉන්නවා තියෙනවා there is කියලා ගන්න පුළුවන්. මුලට එනවා නම් there is තියෙනවා. money සල්ලි. අපට for us අප සඳහා අපට. හරි. මම ස්පේස් තිබ්බා. money කියන්නේ noun එකක්. මේ noun එක modify කරනවා determine එකක් දාලා. ප්‍රමාණය හඟවන determine එකක්. ප්‍රමාණවත් මුදල්. එහෙනම් there is enough money. enough තමයි determine එක. එහෙනම් අපිට තියෙනවා ප්‍රමාණවත් මුදල්. ප්‍රමාණවත් තරමට මුදල්. මුදල් තියෙන ප්‍රමාණය විස්තර කරලා enough කියන determine එක. හැමතිස්සෙම determine එකකින් නාම පදයක් modify කරනවා. හරි. තව එහා ගිය නාම පදයට එහා ගිය අර්ථයක් ගෙනත් දෙනවා.
හරි අන්තිම කොටස. හරි ඊපස්සේ ටෙක්ස්ට් බුක් එකෙන් කරලා ගන්න. අර little few venison. ඒක මම කියලා දෙන්නම්. number 3. මට යාළුවෝ කිහිප දෙනෙක් ඉන්නවා. මම ලියන වෙලාව දෙන්නම් අහන් ඉන්න. මට යාළුවෝ කිහිප දෙනෙක් ඉන්නවා. කොහොමද කියන්නේ? I have මට ඉන්නවා. හරි. වාක්‍ය දෙකක් කියන්න පුළුවන්. එකක් I have a few friends. අනිත් එක I have few friends. I have few friends. හරි මෙතන ක්‍රමාස්තය එකකට ක්‍රමාස්තය. ඒක තමයි ලියන්න. හරි. මේ වාක්‍ය දෙකේ වෙනස මොකක්ද? කලින් කියලා දෙයක් තියෙනවා. පරණයට කියලා දීලා තියෙනවා. I have කියන්නේ මට ඉන්න a few friends යාළුවෝ කිහිප දෙනෙක්. මෙතනත් I have few friends. හරි. හොඳට මතක තියාගන්න a few දාන්නේ ඔක්කොම ඉස්සෙල්ලා මතක තියාගන්න countable නාමපද ඉස්සරහින්. හරි. friends කියන්නේ countable noun එකක්. ගණන් කරන්න පුළුවන් නාමපදයක්. කෙටියෙන් එහෙම දාගත්තා countable noun එකක්. ගණන් කළ හැකි නාමපදයක්. යාළුවෝ එක්කෙනයි දෙන්නයි තුන් දෙනයි කියලා ගණන් කරන්න පුළුවන්. ගණන් කළ හැකි නාමපදයක් ඉස්සරහින් තමයි a few දාන්නේ. හරි. පළවෙනි වාක්‍යයේ a few කියන එකේ තේරුම තමයි මට ප්‍රමාණවත් තරමට යාළුවෝ ඉන්නවා. ප්‍රමාණවත් තරමට ඉන්නවා. එහෙමනම් a few. හරි. ඒකෙන් එන්නේ අතන පොසිටිව් මීනින්ග් එකක්. හරි. පොසිටිව් මීනින්ග් එක තමයි එන්නේ. හරි. ලියගන්න ප්‍රමාණවත් තරමට ඉන්නවා කියන්නේ. හරි ප්‍රමාණවත් තරමට ඉන්නවා. ඊතර දා ලියන ප්‍රමාණවත් තරමට. හරි. number 3 එකෙන් තමයි කියන්නේ ප්‍රමාණවත් තරමට කියන්නේ number 3. number 4 වලින් කියන්නේ few කිව්වහම ඇත්තට මේක අදහස මට යාළුවෝ නැහැ කියන එක තමයි. නෙගටිව් අදහසක් තමයි එන්නේ. හැබැයි සමහර පොත්වල විස්තර කරන අඩුම ගානේ එක්කෙනෙක් වගේ ඉන්න පුළුවන් කියලා. හැබැයි බොහෝ පොත්වල කියන්නේ එක්කෙනෙක්වත් නැහැ කියන අදහස තමයි. හරි. එහෙනම් මේකෙන් කිව්වොත් ප්‍රමාණ තරමට ඉන්න few නම් මට යාළුවෝ නැහැ. හරි. එහෙනම් ඒකේ නෙගටිව් අදහස තමයි එන්නේ. එහෙනම් little කියන්නේ ඕකම තමයි තියෙන්නේ. ඒකට මම වාක්‍ය දෙයක් දෙන්නම්. the few නිතරම past papers වල එනවා. චූටි වෙනසක් තියෙනවා. a few කිව්වොත් ප්‍රමාණවත් තරමට කිහිප දෙනෙක් ඉන්නවා. few කිව්වොත් එක්කෝ එක්කෙනෙක්වත් නැහැ. නැත්නම් ඉතාමත්ම අඩුවෙන් ඉන්න පුළුවන්. මම ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ගේ ටෙක්ස්ට් බුක් එකේ ග්‍රැමැටික් ඉවර කරනවා. මොකද ග්‍රැමැටික් තමයි විභාගයට වැදගත් වෙන්නේ. ඊට පස්සේ අපි අනිත් පාඩම් කරනවා. පාස් පේපර්ස් කරන අතරේ. හරි ඉක්මන් ලියන්න. හරි. අන්තිම උදාහරණ දෙක. a little පාවිච්චි කරන්නේ countable නාමපද ඉස්සරහින් නෙමෙයි uncountable නාමපද ඉස්සරහින්. water, milk, sugar ගණන් කරන්න බැරි නාමපද. වතුර ගණන් කරන්න බැහැනේ 1 2 3යි කියන්නේ. milk කිරි පුළුවන් ගණන් කරන්න sugar සීනි බෑ. හරි money කියන එකත් ගණන් මේ grammar වලදී uncountable තමයි සල්ලි. ඒ කියන්නේ how many නැතුව how much කියන්නේ. හරි.
වතුර තියෙනවා ප්‍රමාණවත් තරමට බෝතලේ. කොහොමද කියන්නේ? වතුර තියෙනවා. There is water. There is water. water තමයි noun එක. මේක modify කරනවා a little දාලා ඉස්සරහට. එහෙනම් a little කියන්නේ determine එක. එහෙනම් ප්‍රමාණවත් තරමට වතුර තියෙනවා. there is කියන්නේ තියෙනවා. ප්‍රමාණවත් තරමට වතුර තියෙනවා. බෝතලේ in the bottle. බෝතලේ ඇතුලේ. Okay, I can flash. එහෙනම් දැන් දන්නවා මේකනේ ප්‍රමාණවත් තරමට කියලා දන්නවා මේ. අවශ්‍ය නම් ලියාගෙන මෙතනක් කිව්වේ ප්‍රමාණවත් තරමට කියලා තමයි. ඕන නැතෙන්ට ලියාගෙන ප්‍රමාණවත් තරමට කියන්නේ. ඉස්සර දාන්න මේක පොසිටිව් වාක්‍යයක්. තියනවා කියලා කියවෙන වාක්‍යයක්. හරි. වතුර බෝතලේ ඇත්තෙම නැත්නම් එහෙනම් කියන්නේ there is little water නැතුව there is little water in the bottle කිව්වොත් ඒකේ අදහස තමයි එක බෝතලේ වතුර පොඩ්ඩක්වත් නැහැ. නැත්නම් බිඳුවක් වගේ තියෙනවා. අපෝ water තමයි determine noun එක. water noun එක little තමයි determine එක. ඒතර මෙතෙන්දි ගත්තත් නෑ කියන එක තමයි තේරුම. එතෙන්ට අවශ්‍ය ලියගන්න නෑ කියලා නෑ හෝ බිඳුවක් තියෙනවා. හරිද? අනිත් වැදගත් දේ තමයි water කියන එක uncountable. හරි. මෙතන uncountable කියලා ලියගන්න. එච්චරයි. uncountable නම් ඉස්සරහෙන් තමයි little දාන්නේ. වතුර ගණන් කරන්න බැහැ. හරි ඉවර කට්ටිය ටෙක්ස්ට් බුක් එක ගන්න. ටෙක්ස්ට් බුක් එකේ පිටුවේ 60. හැමෝටම පොත දිනනවා නේද? පොත නැති කෙනෙක් ඉන්නවනම් මට මැසේජ් එකක් දාන්න. කියනවනේ හැමෝටම. මම කෝල් කරලා ඇහුවා. ඒකට දිනවා කියලා කිව්වා. හරි. හරි. 11 වසරේ පොත ගන්න. පොතට වැඳලා ගන්න. පිටුව 60. page number 60. හරි. බලන්න ඒකේ තියෙන රිවිෂන් කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා මේවා පෙර වසරවල වල ඉගෙනගෙන ඇති කියලා. රිවිෂන් එකක් තමයි කරන්න කියන්නේ. හරි. හැබැයි මම ගොඩක් විස්තරාත්මක දුන්නා. කලින් ඒවත් මතක් කරලා. determinants. බලන්න determinants. Note the following underlined words. Note නිරීක්ෂණය කරන්න. The following පහත underlined words. ඉරිගසා ඇති වචන. පහත ඉරිගසා ඇති වචන නිරීක්ෂණය කරන්න. What, that, what is, what's කියලා තියෙනවා. what's කියන්නේ what is කෙටි කරලා what is කෙටි කරලා what is, what's that box. හරි. මොකද්ද ඒ පෙට්ටිය? you are carrying. ඔයා උස්සගෙන යන. ඔයා උස්සගෙන යන පෙට්ටිය මොකද්ද කියලා අහනවා. හරි. එතකොට box කියන්නේ noun එක ඒක modify කරනවා that box. ඒ box එක. එතකොට that තමයි determine එක. තේරුණාද? box කියන නාම පදේ modify කළා. දැන් දන්නවා. හරි.
what's that box මොකද්ද මේ පෙට්ටිය මොකද්ද අර පෙට්ටිය you are carrying ඔයා උස්සගෙන යමින් ඉන්න හරි මේවා adjective phrases එහෙම තියෙනවා gerund භාවිත වෙලා තියෙනවා ඒක මම ඉස්සරහට කියලා දෙන්නම් හරි ඊට පස්සේ we are preparing අපි පිළියෙල කරමින් ඉන්නවා preparing කියන්නේ පිළියෙල කරමින් ආ කියන්නේ ඉන්නවා සිටිනවා present continuous tense එක අපි sorry මෙතන drama නේ sorry එතන මෙතන preparing කියන්නේ පිළියෙල කරනවා නෙමෙයි ලෑස්ති වෙමින් ඉන්නවා සූදානම් වෙමින් ඉන්නවා හරි අපි සූදානම් වෙමින් ඉන්නවා for සඳහා for the drama competition හරි නාට්‍ය තරඟය සඳහා අපි නාට්‍ය තරඟය සඳහා සූදානම් වෙමින් ඉන්නවා හරි drama competition කියන්නේ noun එකක් නාට්‍ය තරඟය ඒක modify කළා the කියන determine එක දාලා the drama competition නිශ්චිත කළා මොන නාට්‍ය තරඟයද කියලා දන්නවා ඒ නිසා the දැම්මා तो निकाम ड्रामा कंपटीशन की वडा एक अर्थවත් modify කළා මොන definite කළා මොන ड्रामा कंपटीशन එකද කියලා දාන්නවා නිශ්චිත කළා හරි we are going to have 4 dramas හරි going to කියන්නේ කිසියම් දෙයක් කරන්න යනවා going to have මෙතන have කියන්නේ පවත්වනවා කියන අදහස හරි තේරුම ලියාගන්න we are going to have කියන්නේ අපි තියන්න යනවා අපි පවත්වන්න යනවා හරි අපි පවත්වන්න යනවා නැත්නම් අපි තියන්න යනවා going to කියන එකෙන් අනාගතය අදහස් කරන්න පුළුවන්. අපි ඉගෙන ගත්තානේ ඒවා. We are going to have අපි තියන්න යනවා 4 dramas. dramas තමයි noun එක නාට්‍ය කීයක්ද? 4 dramas. 4 තමයි determine එක quantify එක. ප්‍රමාණය හැඟෙව්වා. તો dramas කියන noun එක modify කළා 4 කියන determine එකකින්. හරි. ඔතන bold කරලා තියෙන හැම bold කරලා සහ underline කරලා තියෙන determiners ඊට පස්සේ determine එකට පස්සේ දෙන්නේ මොකද්ද noun එක හැමතිස්සෙම noun එකට කලින් තමයි determine එකක් දාන්නේ හරි is your class organizing one is your class organizing කවුරු ඉන්නද waiting room සුට්ටක් ඉන්න පොඩක් ඉන්න ඉන්නවනේ හරි කවුරු හිටියද කියන්න හරි ඊට පස්සේ කියනවා is your class organizing one class කියන්නේ පන්තිය ඒක noun එකක් ඒක modify කළා ඔයාගේ පන්තිය your කියන determine එක your class ඔයාගේ පන්තිය තේරුණාද your තමයි determine එක class තමයි noun එක අවශ්‍ය නම් දාගන්න dn හරි is your class organizing one ඔයාගේ පන්තිය එකක් සංවිධානය කරනවාද කියන්නේ නාට්‍යයක් වෙන්න පුළුවන් ඔයාගේ පන්තිය නාට්‍යයක් සංවිධානය කරනවාද organize සංවිධානය කරනවානේ හරි මෙතන your class is organizing තමයි ඔරිජිනල් වාක්‍යය ඒක ප්‍රශ්නයක් බවට පත් කරන්නේ is එක ඉස්සරහට අරන් හරි ඊට පස්සේ කියනවා it is a play it's කියන්නේ it is කියන එක කෙටි කරලා it is a play ඒක නාට්‍යයක් play කියන්නේ මෙතන නාට්‍ය තේරුම ලියාගන්න නාට්‍ය play කියන්නේ හරි එතකොට play කියන්නේ noun එක play කියන්නේ නාට්‍ය කියන noun එක modify කරනවා a කියන article එක determine එක නාට්‍යයක් නිකම්ම නාට්‍ය නෙමෙයි නාට්‍යයක් කොහොමත් play කියලා ලියන්න බෑ මොකද ඒක වචන ගණන් කරන්න පුළුවන් නාම පදයක් තනියම දාන්න බෑ අනිවාර්යෙන් ඉස්සරහට determine එකක් දාන්න ඕන එතකොට a play කිව්වම නාට්‍යයක් එකක් කියලා අදහස් වෙනවා හරි it's a play ඒක නාට්‍යයක් by විසින් කවුරු විසින් කරන ලද නාට්‍යයක්ද by the අපෝ the පාවිච්චි කරලා determine එක ජර්මanu playwright කියන්නේ නාට්‍ය ලියන කෙනා Bertolt Brecht ජර්මanu නාට්‍ය ලියන කෙනා වන Bertolt Brecht විසින් ලියන ලද නාට්‍යයක්ලු ඒක හරි එහෙනම් ඔය හැම අවස්ථාවෙදීම bold කරලා underline කරලා තියෙන determiners හරි ඔන්න බලන්න determiners ගැන කියනවා definition එක දෙනවා ඒගොල්ලෝ the words underlined in the above sentences the words වචන underlined ඉරිගසා ඇති වචන in the above sentences ඉහත වාක්‍යවල above කියන්නේ ඉහත උඩ හරි ඉහත වාක්‍යවල ඉරිගසා ඇති වචන function ක්‍රියා කරනවා function කියන්නේ මෙතන ක්‍රියා කරනවා function
noun එකක් විදිහට ගන්නත් පුළුවන් verb එකක් විදිහට ගන්නත් පුළුවන්. as කියන්නේ ලෙස වශයෙන්. determiners ලෙස ක්‍රියා කරනවා. හරි. ඉහත වාක්‍යවල ඉරිගසා ඇති වචන determiners ලෙස ක්‍රියා කරනවා. a determiner is used. determiner එකක් පාවිච්චි කරනවා. passive voice, simple present passive voice is used. determiner එකක් කිසියම් කෙනෙක් විසින් පාවිච්චි කරනවා. මොකටද පාවිච්චි කරන්න භාවිත එක? ඉරි ගහගන්න. අපි මේ කිව්වත් එක note එකේ determiner එක පාවිච්චි කරන්නේ මොකටද? to modify. නවීකරණය කරන්න, mod කරලා ගන්න. වෙනස් කරලා ගන්න. to modify a noun. නාම පදයක් නවීකරණය කරලා ගන්න. වඩා අර්ථවත් කරලා ගන්න. ඒකේ නව අදහසක් ගෙනත් දෙනවා නාම පදයට. ඒකේ අර්ථය තවත් පැහැදිලි වෙනවා. නාම පදයේ අර්ථය. හරි. එහෙනම් determiner එකක් නාම පදයක් modify කරලා ගන්නවා. හරි. class කාගේ පන්තියද? මොන පන්තියද? your class. ඔයාගේ පන්තිය. modify කරලා class කියන noun එක. හරි. they tell us. මෙතන they කියන්නේ ඒවා. tell කියනවා. us අපට. ඒවා අපිට කියනවා whether the noun phrase refers. whether කියන්නේ කියලා. the noun phrase එකක් කියන්නේ මොකද්ද? noun එකක් එක්ක තියෙන තවත් වචන කිහිපයක් හෝ එක වචනයක්. red car. car තමයි noun එක, red car තමයි noun phrase එක. හරි. boy. clever boy. හරි. boy තමයි noun එක, clever boy තමයි noun phrase එක. හරි. they tell us whether the noun phrase refers to someone, එහෙම නැත්නම් something specific or general. හරි. මේ noun phrase එකෙන් කියන්නේ specific දෙයක්ද? ඒ කියන්නේ නිශ්චිත දෙයක්ද? specific කියන්නේ නිශ්චිත. හරි. නිශ්චිත කියලා කියන්නේ refers to කියන්නේ අදහස් කරනවා. refers to අදහස් කරනවා. දැන් සඳහන් වෙනවා. තේරුම් ලියාගන්න දන්නේ නැත්නම් someone කියන්නේ කිසියම් කෙනෙක්. something කියන්නේ කිසියම් දෙයක්. කිසියම් දෙයක් නැත්නම් someone කිසියම් කෙනෙක්, something කිසියම් දෙයක්. specific නිශ්චිත. general සාමාන්‍ය. general සාමාන්‍ය. ඒකේ මොකක්ද මේ කියන්නේ? they tell us මේ noun phrase එකෙන් කියන්නේ කිසියම් නිශ්චිත කෙනෙක් ගැනද? නැත්නම් කිසියම් නිශ්චිත දෙයක් ගැනද? නැත්නම් නිශ්චිත නොවන කෙනෙක් හෝ දෙයක් ගැනද කියලා තමයි කියන්නේ. අපි ඉස්සෙල්ලා කියන්නේ a book, the book. ඒක තමයි මේ කියන්නේ. a book කිව්වොත් නිශ්චිත නොවන පොත. the book කිව්වොත් නිශ්චිත පොත. ඒක තමයි මේ කියන්නේ. හරි. ඔන්න noun phrase එකක් දීලා තියෙනවා. that bundle. ඒගොල්ලෝ මෙතන phrase එක කියනවා that කියන determiner එක්ක ගත්තාම ඒක noun phrase එකක් තමයි. නිකම් bundle කිව්වොත් noun එක, that කියන එක determiner එකත් එක්ක ගත්තාම මේ නාම පදයක් එක්ක තවත් මොකක් හරි වචනයක් තියෙනවා. එහෙනම් noun phrase එක. ඒ වචනෙට බලන්න එපා. හරි. එහෙනම් මේක කියනවා ඒගොල්ලෝ that කියලා දෙනවා. එහෙනම් මේක bundle කියන්නේ මොකක් හරි පොත් ගොඩක් වගේ නේ. එක උඩ තියෙන bundle එකක්. හරි. කිසියම් දේවල් සමූහයක්. පත්‍ර ගොඩක් වෙනත් පුළුවන්. හරි. bundle. ඒක තමයි noun එක. මොන bundle එකද? that bundle. එහෙනම් that bundle එකේ මේක නිශ්චිත කළා. මොන bundle එකද කියලා කිව්වා. ඒ වගේ මේක demonstrative determiner එකක්. හරි. તો that කියන එක determiner එකක් specific කියලා තියෙනවා. නිශ්චිත කළා. පොතේ තියෙනවා. මේක specific නිශ්චිතයි. පොත බලාගෙන පොතේ තියෙනවා. يعني specific කියන එක ළඟ ලියන්නේ නිශ්චිතයි කියලා. පිටුව 60 හරි. page number 60. නිශ්චිතයි කියලා ලියන්න. ඊට පස්සේ කියනවා හැබැයි a bundle කිව්වොත් මොකක් හරි bundle එකක්. ඒතර නිශ්චිත නැහැ. ඊට පස්සේ කියනවා a plate. හරි. play කියන්නේ නාට්‍ය. a play කිව්වොත් මොකක් හරි නාට්‍යයක්. ඒතර එතෙන්දී නිශ්චිත නැහැ. ඒගොල්ලෝ කියනවා general සාමාන්‍ය මොකක් හරි සාමාන්‍ය නාට්‍යයක්. නිශ්චිත නාට්‍යයක් නෙවෙයි. හැබැයි the play කිව්වොත් ඒක නිශ්චිතයි නේ. හරි. ඒ අපි ලියපු දේ තමයි කියලා දෙන්නේ අපහු බලන්න. හරි. ඊට පස්සේ එන්න ඊළඟ පිටුවේ turn to page number 61. Examples of determiners are. මෙන්න determiners වලට උදාහරණ දීලා තියෙනවා. determiners වලට උදාහරණ වන්නේ. හරි. කියන්නේ වන්නේ වෙනවා. the, a, and. හරි. අපි ඉගෙන ගත්තා. the කියන්නේ නිශ්චිත නම්, a and කියන්නේ නිශ්චිත නැත්තම්. definite නම් the, indefinite නම් a and. එතන මේවා මොනවද? articles.
අවසන් ලියාගෙන ආටිකල්ස් කියලා අපි නෝට් එක ලියලා තියෙනවා. the book කිව්වොත් නිශ්චිත නැහැ. මොකක් හරි පොතක් the book කිව්වොත් නිශ්චිතයි. හරි. ඊට පස්සේ කියනවා this කියන්නේ ළඟ තියෙන එක දෙයකට. that ඈත තියෙන එක දෙයකට. these ළඟ තියෙන ගොඩකට. those ඈත තියෙන ගොඩකට. එහෙනම් ඒව මොනවද? ඉතින් අපි ලියව නෝට් එකේ demonstrative determiners කියලා. හරි. these trees ළඟ තියෙන ගස් ගොඩක්. හරි. those cars ඈත තියෙන කාර් ගොඩක්. තේරුණාද? හරි. ඊට පස්සේ කියනවා අවශ්‍ය නැහැ නේ වෙලාව. ලියන්න මොකුත් නැහැ. හරි. ඊට පස්සේ බලන්න my එහෙනම් අයිති හංගන determiners නේ. මට අයිති my our අපිට අයිති our හරි. our neighbors අපේ අසල්වැසියෝ අපිට අයිති අසල්වැසියෝ our friends අපේ යාළුවෝ our country අපේ රට your ඔබගේ හරි your van ඔයාගේ van එක your brother ඔයාගේ සහෝදරයා. ඒතකොට ඒකෙන් අර brother විස්තර කරනවා. brother කියන noun එක modify කරලා your කියන determiner එක. his ඔහුගේ her ඇගේ its උගේ their ඔවුන්ගේ ඔවුන්ගේ දැන් සතෙක්ගේ වගේ පූසාගේ වලිගේ its tail කියන්නේ its tail tail උගේ වලිගේ. හරි. ඒතර මේවා possessive අයිති හංගන determiners නේ. අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ අංක දෙනවා 1 2 3 4 quantifiers. ප්‍රමාණය හංගන determiners. හරි. book 2 books 3 books a book කිව්වොත් එකයි එක 1 book කිව්වොත් එකයි 2 books 3 books 5 books ප්‍රමාණය හංගවනවා. තේරෙනවද? which what whose which කියන්නේ මොන එකද? ලියගන්න. which කියන්නේ මොන එකද? what කියන්නේ මොකක්ද? කිහිපයක් අතරින් එකක් තෝරන්න තියෙනවා which. කෙලින්ම මොකක්ද කියලා අහනවා what. හරි. දැන් මෙහෙම පෑන් කිහිපයක් පෙන්නලා අහනවා. which pen is yours? ඒ choice එකක් තියෙනවා. තෝරන්න තියෙනවා. කිහිපයක් අතරින් තෝරන්න තියෙනවා. එහෙනම් which මොන එකද? what ඇහුවොත් කෙලින්ම මොකක්ද කියලා අහනවා. එහෙම කිහිපයක් අතරින් තෝරන කතාවක් නැහැ. whose කියන්නේ කාගේද? හරි. දැන් මේවා අර relative clauses වලදී පාවිච්චි කරන්න පුළුවන් determiners ලෙස. හරි. ඒ කියන්නේ නාම පදයක් විස්තර ගන්න පුළුවන්. මේවා දාලා. අපි ඒක relative pronouns පාඩමේදී කළා. ඊට පස්සේ some කියන්නේ කිහිප දෙනෙක් ප්‍රමාණයක් හංගවනවා. some කිහිප දෙනෙක් ප්‍රමාණයක් හංගවනවා. එහෙනම් මේවත් quantifiers නේ. some කිහිපයක් සමහරක් හරක් නෙමෙයි සමහරක් ප්‍රමාණයක් හංගවනවා. any කියන්නේ එක්කෙනෙක්වත් තේරුම එක්කෙනෙක්වත් එකක්වත් තේරුම ලියා ගන්න. එක්කෙනෙක්වත් නැත්නම් එකක්වත්. එතන පොඩි දෙයක් තියෙනවා ඒක දෙන්න. few කියන්නේ කිහිපයක් තමයි හැබැයි ඇත්තටම 0 වගේ තමයි නෑ වගේ තමයි තියෙන්නේ. countable නැත්නම් few දාන්නේ ගණන් කරන්න පුළුවන් නාම පදයක few දානවා. few කිව්වොත් ප්‍රමාණතරමට ඉන්නවා few කිව්වොත් නැහැ. හරි. නැත්නම් ඊටමත්ම අඩුයි. a little කියන්නේ ප්‍රමාණතරමට තියෙනවා. ඊටමත් අඩු ප්‍රමාණයක්. ඊටමත් අඩු ප්‍රමාණයක් නෙමෙයි. ප්‍රමාණතරමට තියෙනවා. a little water කිව්වොත් ප්‍රමාණතරමට වතුර තියෙනවා. අපි ලියවන්න නෝට් එකේ. හරි. much කියන්නේ ගොඩක්. much ගණන් කරන්න බැරි නාම පදයක තමයි පාවිච්චි කරන්නේ. much water ගොඩක් වතුර, much money ගොඩක් සල්ලි ගණන් කරන්න බෑ ග්‍රැමර් වලට අනුව. much money. I love my mother so much. love ආදරේ ගණන් කරන්න බෑ so much. so many නෙමෙයි. එහෙනම් much ළඟ ලියාගන්න ඉතින් ලියාගන්න ඊතරක් දාලා much කියන එක පාවිච්චි කරන uncountable කියලා. uncountable සමග කියලා. many පාවිච්චි කරන එහෙනම් many කියන්නේ ගොඩක් much කියන්නේ ගොඩක්. much කියන්නේ ගොඩක් many කියන්නේ ගොඩක්. මේ much පාවිච්චි කරන uncountable එක. හරි uncountable එක. many පාවිච්චි කරන countable එක. හරි. උදාහරණයක් දෙමු. I have
many friends මට ඉන්නවා යාළුවෝ ගොඩක් friends කියන්නේ ගණන් කරන්න පුළුවන් එහෙනම් many පාවිච්චි කරනවා ගණන් කරන්න පුළුවන් නාම පදයක මට ඉන්නවා යාළුවෝ ගොඩක් there is there are තන්නේ ගණන් කරන්න බැරි ඒවාත් එක there is much sugar sugar කියන්නේ uncountable ගණන් කරන්න බෑ noun එක there is much sugar ඒ කියන්නේ ගොඩක් සීනි තියෙනවා සීනි ගණන් කරන්න බැරි නිසා අපි පාවිච්චි කරන්නේ much කියන්නේ ගොඩක් many කියන්නේ ගොඩක් හරිද ගණන් කරන්න පුළුවන් නම් friends ගණන් කරන්න පුළුවන් නම් පාවිච්චි කරන්නේ friends ගණන් කරන්න පුළුවන් එහෙනම් ගණන් කරන්න පුළුවන් නම් many ගණන් කරන්න බැරි නම් much එච්චරයි countable නම් many uncountable නම් much there is much sugar කියන්නේ ගොඩක් සීනි තියෙනවා in the bottle බෝතලේ හරි තේරුණාද how many friends how many students ශිෂ්‍යයෝ කී දෙනෙක්ද how many students are in the class පන්තියේ කී දෙනෙක් ඉන්නවද how many පාවිච්චි කරන ගණන් කරන්න පුළුවන් නිසා ගණන් කරන්න බැයි නම් how much money do you have සල්ලි ගණන් කරන්න බැහැ ගණන් වලට අනුව ඒ නිසා how much money do you have ඔයාලගේ සල්ලි කොච්චර තියෙනවද ඒකත් අමතක කරන්න ලියා ගන්න how many කියන්නේ කී දෙනෙක්ද how much කියන්නේ කොච්චරද how many students මොකද මේ ඔයාලා කරන්නේ නැහැ පොඩි කාලේ වුණාට මේවා පේපර්ස් වලට එනවා වුණාට ඔයල් වල කියන්නේ මේවා දාලා ප්‍රශ්න තියෙනවා how much money ගණන් කරන්න බෑ ඒක නිසා much ගණන් කරන්න පුළුවන් ඒක නිසා many මේ ඉස්සරහට දාලා ප්‍රශ්න හදන්න පුළුවන් ශිෂ්‍යයෝ කී දෙනෙක්ද සල්ලි කොච්චරද පැත්තකින් ලියා ගන්න පැත්තකින් ලියා ගන්න පුළුවන් හරි නේද හරි much many කියන එක ඇත්තටම ගත්තොත් මේක පොසිටිව් අවස්ථාව හරි එයාගේ කම්පැරටිව් අවස්ථාව more මේ දෙකේම කම්පැරටිව් අවස්ථාව more much many කියන්නේ ගොඩක් එහෙනම් more කියන්නේ ගොඩාක් එයාගේ සුපර්ලටිව් අවස්ථාව තමයි මොකද්ද දන්නවා most කියන්නේ ගොඩාක් හරි එහෙනම් මේක ලියවන්නේ දෙපහ හරිද එතන යනවා most කියලා හරි ඔයගොල්ලෝ මේ ගාන දාගන්න ඔයගොල්ලෝ පාතර දාන්න එපා හරි much many කියන්නේ ගොඩාක් more කියන්නේ ගොඩාක් most කියන්නේ ගොඩාක් ගොඩාක් ඊට අතර වැඩි කර positive comparative superlative මතක නේද හරි එතකොට මේවත් determinants තමයි I have more friends than you මට ඉන්නවා වාට වඩා යාළුවෝ more friends යාළුවෝ ගොඩක් වාට වඩා හරි most දාලා අපි ලියවන්නේ උදාහරණ හරි more most හරි එතකොට අපව බලමු some කියන්නේ කිහිපයක් any කියන්නේ එක්කෙනෙක්වත් few a little much හරි few කියන්නේ ඉතාමත් අඩුවෙන් හෝ නැහැ a little කියන්නේ ප්‍රමාණතරමට තියෙනවා much කියන්නේ ගොඩක් many කියන්නේ ගොඩක් more කියන්නේ ගොඩාක් most කියන්නේ ගොඩාක් හරි several කියන්නේ කිහිපයක් several ලස්සන වචනයක් කිහිපයක් ගණන් කරන්න පුළුවන් නාම පද එක තමයි පාවිච්චි කරන්නේ කිහිපයක් නැත්නම් කිහිප දෙනෙක් several a few එකට සමානයි අවශ්‍ය ලියන්න සමානයි a few all කියන්නේ ඔක්කොම half කියන්නේ භාගයක් all of the friends
half of my friends. හරි. ඊට පස්සේ කියනවා each අන්තිම එක. each සහ every. each කියන්නේ හැම එක්කෙනාම. every කියන්නේ හැම එක්කෙනාම. each සහ every එක වගේ අදහසක් තියෙන්නේ හැම එක්කෙනාම. හරි මම උදාහරණයක් කියන්නම්කෝ. every දාන්න පුළුවන් each දාන්න පුළුවන් මේ වාක්‍යයට. every hari each hari every student එතන each student මේ වෙනස්කම් තියෙනවා ඔයාලට දැම්ම වැදගත් නෑ ඒක. හරි each student every student කියන එක හැම ශිෂ්‍යයාම කිව්වහම හොඳට මතක තියාගන්න each every තවත් වචන තියෙනවා. මේවා හැමතිස්සෙම ඒක වචන. ඒක වචන නම් අපි දාන්නේ ඒක වචනට අදාළ verb එකක්. හරි. අපි දානවා have නෙමෙයි දාන්නේ has to. have to නෙමෙයි has to. හේතුව මෙයා singular. හරි singular කියලා දාගන්න මෙතන. පොතේ පැන්සලේ ලියා ගන්න නැත්නම් තමයි පොතේ ලියවත් ප්‍රශ්නයක් නැහැ. each student every student මෙයා ඒක වචන නිසා අපි දාන්නේ have to නෙමෙයි has to. හරි. has to study hard. මහන්සියලා අධ්‍යයනය කළ යුතුයි හැම ශිෂ්‍යයාම අධ්‍යයනය කළ යුතු වෙනවා. has to study කියන්නේ අධ්‍යයනය කරන්න වෙනවා. ඉගෙන ගන්න වෙනවා. කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි hard මහන්සි වෙලා. හරි හැම ශිෂ්‍යයෙක්ම මහන්සි වෙලා අධ්‍යයනය කරන්න වෙනවා. ඒක අපි දාන්නේ have to නෙමෙයි has to හේතුව මෙයා ඒක වචන. හරි ඒක පාස් පේපර්ස් වල අහලා තියෙනවා හරි. තව anybody somebody nobody ඒවත් ඒ වගේ තමයි. මෙතන determinants වලට අදාළ නැහැ ඒවා. ඒවත් ඒක වචන. somebody everybody nobody everyone anyone someone ඒවත් ඔක්කොම අපිට පාස් පේපර්ස් වලදී හම්බ වෙනවා. ඒවත් ඔක්කොම ඒක වචන. හරි. activity free කරන්නට ගන්න. activity free. activity free එකේ තියෙන්නේ පිටුව 61 අන්තිමටම තියෙනවා. හරි page number 61 එකේ අන්තිමටම තියෙනවා writing ලිවීම copy these sentences into your book මේ sentences ඔයාගේ පොතට copy කරගන්නලු. හරි දැන් අවශ්‍ය නැහැ එහෙම. ඔයා පැන්සලෙන් මම කියන වැඩේ කරන්නකෝ. ඉස්කෝලේදී එහෙම කරන්න. copy these sentences into your book. ඔයාගේ පොතේ මේ sentences ටික වාක්‍ය ටික copy කරගන්න ලියා ගන්න පිටපත් කරගන්න and underline the determinants. determinants යටින් ඉරි ගසන්න. හරි. ඔයගොල්ලෝ මෙහෙම කරන්න. ඔය වාක්‍ය ටික කියවලා වාක්‍ය ටික කියවුවම determinants හම්බෙයි. දැන් දන්නවා මොනවද determinants කියලා. You know what determinants are. හරි. determinant එකක් හම්බෙච්ච ගමන් ඒ determinants එක හරි ඒක යටින් ඉරක් ගහන්නකෝ. හරි. ලියන්න ඕනේ නැහැ. යටින් ඉරක් ගහන්නකෝ. පොතේ පැන්සලේ ඉරක් ගහන්න. වෙලාව ඉතුරු කරගන්න. විනාඩි 5ක් දෙන්න. page number 61 activity 3. පොතේම පැන්සලෙන් කරා. determine එක හෙව්වා යටින් ඉරක් යන්න. ඉවර කටි මට I have finished කියන මැසේජ් එකක් දාන්න.
very good messages එක හිතුවට වඩා ඉක්මනට very good ගොඩක් අය කරා very good I කියද්දී I එක හැමතිස්සෙම capital I have finished එකක් එතන grammatic හරි I am present perfect පාවිච්චි කරන්නේ I finished කිව්වොත් මම ඉවර කළා හරි දැන් ඔයා මේ වැඩේ ඉවර කළා මේ දැන් ඉවර කරේ එහෙනම් present perfect පාවිච්චි කරන්නේ I have එක past participle finished මෙතන finish කියන්නේ උඩ past tense simple past මේ finish කියන්නේ past participle ඉවර කරලා තියෙනවා මම ඉවර කරලා තියෙනවා ඒතර මේක අර්ථ දෙකක් තියෙනවා එක මේ දැන් ඉවර කළා නැත්නම් අතීතේ ඉවර කළා ඉවර කරපු එකේ ප්‍රතිඵලය දැන් පේන්න තියෙනවා මගේ ඉස්සරහා මම වැඩේ කළා කරපු වැඩේ මගේ ළඟ තියෙනවා කරපු එකේ අතීත ක්‍රියාවේ ප්‍රතිඵලය මගේ ඉස්සරහා පේන්න තියෙනවා අතීත ක්‍රියාවේ ප්‍රතිඵලය මේ මොහොතත් එක්ක සම්බන්ධයි ඒ නිසා I have finished කියලා හරියට දාන්න ඕකේ හරි ඉක්මනට කරා හරි කට්ටිය වේගවත් වෙලා very good ඔක වෙරද සාමාන්‍ය ඔබ නැති අය ඉන්නවා තව විනාඩියක් දෙන්නම්ම ඉක්මනට කරලා තව විනාඩියක් දෙන්න මේ විනාඩියේ අපර 50යි නේ very good හරි එතකොට ගොඩක් අය ඉවරයි බලන්න පළවෙනි එක බලන්න the vacation the එක determine එකක් underline කරන්න vacation කියන noun එක විස්තර කරනවා the vacation නිශ්චිත කරනවා vacation කියන්නේ නිවාඩු කාලය the vacation නිශ්චිත කළා මොන නිවාඩු කාලයද කියලා දන්නවා the vacation මොන vacation එකද we spent we කියන්නේ අපි spent කියන්නේ ගත කළා spent කියන්නේ එක්ක ගත කරනවා නැත්නම් වියදම් කරනවා මේ present form එක. එයාගේ past form තමයි අතීත කාලයේ spent කියන්නේ ගත කළා නැත්නම් වියදම් කළා. මෙතෙන්දි ගත කළා. ඒතර we spent අපි ගත කරපු නිවාඩු කාලය. the vacation මොන vacation එකද නිශ්චිත කළා. අපි ගත කරපු නිවාඩු කාලය. කොහෙද? නුවරඑළියේ. අපි නුවරඑළියේ ගත කරපු නිවාඩු කාලය was කියන්නේ වුණා wonderful අපූර්වමත් වුණා. අපි නුවරඑළියේ ගත කරපු නිවාඩු කාලය අපූර්වමත් වුණා. නුවරඑළිය කියන්නේ ප්‍රධාන නගරයක්. ඊට පෙර ඉන් දානවා. නුවරඑළිය කියන්නේ proper noun එකක්. N capital E capital. ඒවත් මතක තියාගන්න. හරි. was කියන්නේ වුණා was wonderful අපූර්වමත් වුණා. හරි. එතකොට තව determinants තියනවාද? the විතරයි නේද තියෙන්නේ determinant එකකට? the විතරයි තියෙන්නේ. the යටින් ඉරක් ගහලා දෙනවා pencil එකෙන් හරියට දාගන්න. හරි. ඊට පස්සේ එක my uncle works මගේ මාමා වැඩ කරනවා. my uncle ඒක වචන නිසා s එකක් ආවා work කියන ක්‍රියාපදයට පස්සේ. simple present tense වාක්‍යයක්. මගේ මාමා පුරුද්දක් වශයෙන් වැඩ කරනවා. in that factory අර කර්මාන්ත ශාලාව. in අර කර්මාන්ත ශාලාවේ මගේ මාමා වැඩ කරනවා අර කර්මාන්ත ශාලාවේ. මොනවද determinants? uncle කියන noun එක modify කළා my uncle කියලා my කියන determiner එකේ. එහෙනම් my කියන්නේ determiner එකක්. හරි my තමයි determiner එක. පළවෙනි එක. ඊට පස්සේ factory කියන්නේ noun එක. factory කියන්නේ කර්මාන්ත ශාලාව. ඒ noun එක modify කළා that factory කියලා. that කියන
determine එක. so that කියන්නේ determine එක. හරි. my සහ that determiners වෙනවා. හරි. ඊට පස්සේ බලන්න she is, she කියන්නේ ඇය, is කියන්නේ වෙනවා. lady කාන්තාව. හරි. she is the lady, ඇය තමයි කාන්තාව. she is the lady, ඇය තමයි කාන්තාව. නිශ්චිත කළා ද දාලා. එහෙනම් ද කියන්නේ determine එක. lady කියන noun එක modify කළා ද කියන determine එක ඒක නිශ්චිත කළා. specific කළා. හරි. she is the lady, ඇය තමයි කාන්තාව. හරි. කාන්තාව අතුරින් එක්කෙනෙක්ව නිශ්චිත කළා. I saw, මම දැක්ක. I saw කියන්නේ මම දැක්කා. ඇය තමයි මම දුටු කාන්තාව. මම දැක්ක කාන්තාව කොහෙදද? at the village market, ගමේ මාකට් එකේදී. ඊයේ, yesterday. ඇය තමයි ඊයේ මම ගමේ මාකට් එකේදී දුටු කාන්තාව. එතකොට the lady, the determine එක. ඊට පස්සේ the village, village කියන noun එක modify කළා the කියන article එකෙන්. the කියන්නේ determine එක. එතකොට lady වලට ඉස්සරහින් තියෙන the determine එකක් සහ village එකට ඉස්සරහින් තියෙන the determine එකක්, determiners දෙකක් තියෙනවා. හරි. ඇයි the village market කිව්වේ? නිශ්චිත කළා. හරි. මොකක් හරි market එකකදී නම් a village market. ඒ කියන්නේ market එකේදී නම් the village market. හරි. the market. මොකක් හරි market එකකදී නම් a market. හරි. Mr. සුමනසේන, සුමනසේන මහත්මයා can, පුළුවන්, can speak, එයාට කතා කරන්න පුළුවන්. many languages, many කියන්නේ ගොඩක්, languages භාෂා. සුමනසේන මහත්මයාට ගොඩක් භාෂා කතා කරන්න පුළුවන්. හරි. many තමයි determine, many තමයි උත්තරේ. හරිනම් හරි දාගන්න. languages කියන්නේ භාෂා, කොච්චරක් භාෂාද? ගොඩක් භාෂා. එහෙනම් many කියන එකෙන් languages කියන එක modify කළා. many තමයි determine එක. which house is yours? house කියන්නේ ගෙදර noun එකක්. ඒක modify කළා which කියන determine එකකින්. which house මොන ගෙදරද? which තමයි උත්තරේ. which තමයි determine එක. උඩ තියෙනවනේ උත්තරේ නේ. හරි. මොන ගෙදරද? is yours. is වන්නේ. is කියන්නේ වෙනවා. වන්නේ. yours ඔයාගේ එක. ඔයාට අයිති එක. හරි. ඔයාට අයිති එක වන්නේ මොන නිවසේද? ඒ කියන්නේ ඔයාට අයිති ගේ වන්නේ මොන ගෙදරද? හරි. ඊට පස්සේ බලන්න. ඒතර which තමයි උත්තරේ. හරි. අන්තිම එක. this work, මේ වැඩේ. work කියන්නේ වැඩේ. this work, මේ වැඩේ. එහෙනම් work කියන noun එක modify කළා this එකකින්. this තමයි determine එක. this work is very easy. this work, මේ වැඩේ. is කියන්නේ වෙනවා. හොඳට මතක තියාගන්න. work කියන්නේ uncountable noun එකක්. ඒක නිසා this work නෙමෙයි, this work is. අනිත් එක work එකට s දාන්නේ නැහැ. වැඩ වර්ග කියලා works දාන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් work එකට s දාන්න බෑ. uncountable noun එකක් වැඩ ගණන් කරන්න බෑ 1 2 3 කියලා. ඒක uncountable නම් s දාන්න බෑ. ඒකට බහුවචන ස්වරූපයක් නැහැ. ඒක හැමතිස්සෙම ඒක වචන. water ඒත් ඒ වගේ. එහෙනම් this work is දැන් මේකයි. නොදා. this work is very easy. මේ වැඩේ ගොඩක් ලේසි වෙනවා. any child, ඕනම ළමෙක්ට. any කියන්නේ ඕනම. ඕනම ළමෙක්ට මෙතෙන්දී අදහස. child කියන්නේ ළමයා. child කියන ළමයා කියන noun එක modify කළා any කියන determine එකෙන්. any child, ඕනම ළමෙක්ට. can do, කරන්න පුළුවන්. can කියන්නේ පුළුවන්, do කරන්න, it ඒක. ඕනම ළමෙක්ට ඒක කරන්න පුළුවන්. හරි. ඒතර any තමයි determine එක. ඒතර ඒකේ this determine එකක්, any කියන එක determine එකක්. තවනේ නේද determiners. හරි. activity 4 එක පිටුව 62. එකක් ටක් ගාලා පොතේම පැන්සලෙන් කරන්න. ඒකේ තියෙන්නේ පිටුව 62 බලන්න. turn to page number 62. complete the sentences. වාක්‍ය සම්පූර්ණ කරන්න. using, පාවිච්චි කරමින් the given determiners. given කියන්නේ දී ඇති. determiners. දී ඇති determiners පාවිච්චි කරලා වාක්‍ය සම්පූර්ණ කරන්න. හරි. යටින් දීලා තියෙන determiners. හරි. යට දීලා තියෙන්නේ සාමාන්‍ය උඩින් දෙන්නේ යටින් දීලා තියෙන මේ පාට. හරි යටින් තියෙන කොළ පාට highlight කරලා. ඒවා දාලා ස්ටැම්ප් කරවන්න තියෙන්නේ. හරි විනාඩි 5 දෙන්නට අගල කරන්න.
හොඳ ප්‍රශ්නයක් අහලා දෙනවා. ඉස්සෙල්ලා එකේ අර මේ ඉස්සෙල්ලා එකේ අර US කියලා තිබ්බනේ. which house is yours කියන එක US කියන එක ඩිටර්මිනර් විදිහට ගන්න බැයිද කියලා අහලා තියෙනවා. බෑ. හේතුව your තිබ්බනම් ගන්න පුළුවන්. yours s එකක් තියෙනවා. s එකක් තියෙන එක ගන්න බෑ. possessive adjective එක විතරයි ගන්න පුළුවන්. possessive pronoun එක ගන්න බෑ. ඔයාගේ එක yours කියන එක ගන්න බෑ. ඇයි ඒ? කවදාවත් දැන් මෙහෙම කියන්න පුළුවන්. your house කියලා කියන්න පුළුවන්. your එක ඩිටර්මින් එකක් තමයි. ඔව් මෙයා ඩිටර්මින් එකක්. හැබැයි yours කියන එක ඩිටර්මින් එකක් නෙමෙයි. හේතුව මොකක්ද? house කියන නාම පදේ noun එක modify කරන්න පුළුවන් your house කියලා. ඔයාගේ නිවස. හැබැයි yours house කියලා කවදාවත් කියන්න බෑ. එහෙම house කියලා දාන්න බෑ. ඒක ඉස්සරහ නාම පදයක් දාන්න බෑ. ඒක නිසා ඉස්සරහ නාම පදයක් දාන්න බැරි නිසා මෙයා ඩිටර්මින් එකක් නෙමෙයි. හරි. yours කියන්නේ ඔයාගේ එක. your කියන ඩිටර්මින් එකක් yours කියන ඩිටර්මින් එකක් නෙමෙයි. හොඳයි ප්‍රශ්න අහන්න very good. Okay, very good. මගේ චයිනානේ YouTube දෙනවා බලන්න. මගේ ටික. හරි, ඉවර කටි මට මෙසේජ් කරන්න. Very good. Hagin has finished, Devansa has finished. Hagin has finished, very good. Anita, Situmini has finished. Sandhani has finished. Kasiru has finished. What about others? Oshadi has finished. හරිද ලේසි මේක. ගොඩක් ලේසි පාඩමක්. ඒ නිසා මතක වෙන කලින් බලා ගන්න. ගොඩක් ලේසි පාඩමක්. හැබැයි මේකෙන් වරද්දන ගොඩක් අය. ඒක නිසා මතක වෙන කලින් බලා ගන්න. හරි බලමු එහෙනම්. Activity 4. there are පළවෙනි එක බලන්න there are කියන්නේ තියෙනවා. blank books කියන්නේ පොත්. on කියන්නේ ගැන agriculture කෘෂි කර්මය ගැන in the library පුස්තකාලයේ කෘෂි කර්මය ගැන පොත් හරි තියෙනවා in the library පුස්තකාලයේ හරි එහෙනම් books කියලා තියෙනවා නම් ගොඩක් නම් මොකද්ද ගැලපෙන්නේ ගොඩක් quantify කරන්න ඕන IT හංගවන්න quantify ප්‍රමාණය හංගවන්න ඕන කොච්චරද කියලා කියන්න ඕන ගණන් කරන්න පුළුවන් අපි දාන්නේ මොකද්ද මෙතනින් ගැලපෙන්නේ අපිට many දාන්න පුළුවන් a few දාන්න පුළුවන් හරි ඒකේ මොකද්ද ගැලපෙන්නේ සාමාන්‍යයෙන් අදහස ගන්න පුළුවන් මෙහෙමනේ පුස්තකාලයේ කෘෂි කර්මයේ සම්බන්ධයෙන් අපි සාමාන්‍යයෙන් කියන්නේ ගොඩක් පොත් තියෙනවා a few දාන්න පුළුවන් හැබැයි a few කියන එක මේකේ තව උත්තරයකට දාන්න වෙනවා ඒ නිසා මෙතන දාන්න බෑ ඒ නිසා එන්නේ many තමයි කෘෂි කර්මය ගැන ගොඩක් පොත් තියෙනවා පුස්තකාලයේ there are many books many තමයි උත්තරේ MANY many ගොඩක් there are many books පොත් ගොඩක් තියෙනවා කෘෂි කර්මය ගැන පුස්තකාලයේ I am sure මට විශ්වාසයි you can ඔයාට පුළුවන් find හොයාගන්න what you need කියන්නේ ඔයාට අවශ්‍යයි ගොඩක් අදගත් highlight කරගන්න you need කියන්නේ ඔයාට අවශ්‍යයි what you need කියන්නේ ප්‍රශ්නයක් නෙමෙයි what තිබ්බා කියලා what you need කියන්නේ ඔයාට අවශ්‍ය දේ question mark එක දාලා නැහැ හරි මට විශ්වාසයි ඔයාට හොයාගන්න පුළුවන් කියලා ඔයාට අවශ්‍ය කරන දේ what you need ප්‍රශ්නයක් නම් කොහොමද අහන්නේ what do දාන්න ඕන what do you need කිව්වොත් ඔයාට අවශ්‍ය කුමක්ද මේක ප්‍රශ්නයක් ඔයාට අවශ්‍ය කරන්නේ කුමක්ද do ඉවත් කරා බලන්න you need කියන්නේ ඔයාට අවශ්‍යයි ඉස්සරහට what දාන්න ඔයාට අවශ්‍ය කරන දේ why you need
ඔයාලට අවශ්‍ය කිරීමේ ඔයාලට යමක් අවශ්‍ය වීමේ හේතුව තේරුණා නේද? දැන් මේවා ප්‍රශ්න නෙමෙයි. ඒ ඉස්සරහට do does did වගේ what එකට පස්සේ නැහැනේ. helping verb එක. හරි. ඊළඟට බලන්න. I would like කියන්නේ I want එකට සමානයි. මට අවශ්‍යයි. හරි මට අවශ්‍යයි. ආස කරනවා කියන තේරුම ගන්නත් පුළුවන්. ආසයි කියන තේරුම. හැබැයි මට අවශ්‍යයි. I would like මට අවශ්‍යයි blank glass of milk. හරි. milk කියන්නේ uncountable noun එකක්. අපි ඒක ඉස්සරහට quantify එකක් දානවා glass of කියලා. අපි ඒක හතවසරදී ඉගෙනගෙන තියෙනවා. හරි. කිරි වීදුරුවක්නේ glass of milk කියන්නේ. glass එක පිරලා තියෙනවා milk වලින්. glass of milk. හරි. glass කියන්නේ වීදුරුව. වීදුරුව පිරලා තියෙනවා මොනවද? milk වලින්. of milk. හරි. හරියට bottle of water. බෝතලේ පිරලා තියෙනවා මොනවද? වතුර වලින්. bottle of water. මේ වගේ තමයි. එතකොට එකක් කියන්නේ අපි ඉස්සරහට දානවා. a glass of milk. හරි. මම ආසයි නැත්නම් මට ඕන කිරි වීදුරුවක් එකක් කියන දානවා. ප්ලීස් කරුණාකරලා මට කිරි වීදුරුවක් ඕන. හරි. ඊට පස්සේ බලන්න aren't there there are කියන්නේ මොකද්ද? there are කියන්නේ තියෙනවා. ඔන්න බලන්න එක හැදෙන හැටි. there are කියන්නේ තියෙනවා. මොනවද? there are mangoes. there are mangoes කියන්නේ අඹ තියෙනවා. තියෙනවාද කියලා අහන ආකේ ඉස්සරහට ගන්නවා. are there mangoes? අඹ තියෙනවාද? හරි. අඹ නැද්ද? සද්ද පොඩ්ඩක් මේ අපහැදිලිද වහිනා හොඳටම. are there mangoes කියන්නේ අඹ තියෙනවාද? අඹ නැද්ද? aren't there mangoes? හරි. there are mangoes කියන්නේ අඹ තියෙනවා. are there mangoes කියන්නේ අඹ තියෙනවාද ප්‍රශ්නයක්. aren't there mangoes කියන්නේ අඹ නැද්ද? ඒක තේරුණානේ? හරි. දැන් මොකක්ද ගන්න ඩිටර්මිනේටර්. මතක මතක තියාගන්න. there are අපිට දාන්න පුළුවන් මේක පොසිටිව් වාක්‍යයක් නිසා අඹ කිහිපයක්. අඹ එක්තරා ප්‍රමාණයක්. අඹ පොඩ්ඩක් තියෙනවා. there are some mangoes කියලා කියන්න පුළුවන්. හැබැයි some එක ප්‍රශ්නේදී ඒ වගේම නෙගටිව් වලදී හරි ප්‍රශ්නේදී සහ නෙගටිව් වලදී ක්වෙස්චන් වලදී සහ නෙගටිව් වලදී some එක හොඳට මතක තියාගන්න එහි වෙනවා. එහෙනම් මොකක්ද අහන්නේ? there are some mangoes කියන එක හරි. අඹ කිහිපයක් තියෙනවා. එක්තරා ප්‍රමාණයක් අඹ පොඩ්ඩක් තියෙනවා. are there any mangoes? අඹ පොඩ්ඩක්වත් තියෙනවද? some දැම්මොත් වැරදි. aren't there any mangoes? අඹ පොඩ්ඩක්වත් නැද්ද? අඹ පොඩ්ඩක්වත් තියෙනවද? මෙතන අඹ පොඩ්ඩක්වත් නැද්ද? some එක එනි වෙනවා. ප්‍රශ්න වලදී සහ නැත්නම් අර්ථයේ වාක්‍ය වලදී ගොඩක් වැදගත්. ඕලෙල් පාස් පේපර්ස් වල ටෙස්ට් කරලා තියෙනවා. ඒකට උත්තරේ මොකද්ද? aren't there any mangoes? අඹ පොඩ්ඩක්වත් නැද්ද in the basket එකේ? තේරුණාද? අගල මේක ලියාගන්න. ඔයාලා ග්‍රැමර් පොතේ ලියන්න පුළුවන් මොකද? හරිද? ඊළඟට only කියන්නේ විතරයි පමණයි. blank seats කියන්නේ ආසන. හරි. available කියන්නේ ලබාගත හැකි. available ලබාගත හැකි වෙනවා. available කියන්නේ verb එකක් නෙමෙයි. හරි. ලබාගත හැකි එක adjective එකක්. එයා verb එකක් බවට පත් කරන්නේ ඉස්සරහට දානවා. ලබාගත හැකි වෙනවා. හරි. ලබාගත හැකි වෙන්නේ ආසන කිහිපයක් විතරයි. sorry only කියන්නේ මෙතන විතරයි කියන අදහස. එහෙනම් ආසන කිහිපයක් විතරයි කියලා ගන්න. යටින් මොකද ගන්න පුළුවන්? a few තමයි උත්තරේ. only a few seats. ආසන කිහිපයක් පමණයි. ප්‍රමාණතරමට තියෙන හැබැයි only a few seats. ආසන කිහිපයක් විතරයි තමයි only එකෙන් ආවේ. only කියන්නේ විතරයි. ආසන කිහිපයක් විතරයි ලබාගත හැකිව තියෙන්නේ show එක සඳහා. ප්‍රසංගය සඳහා for the show. for කියන්නේ සඳහා, show කියන්නේ ප්‍රසංගය. a few තමයි උත්තරේ. අන්තිම එක. she bring කියන්නේ ගේනවා.
එයාගේ past tense සහ past participle දෙකම brought. ඇය ගෙනාවා blank little brother පොඩි මල්ලිව පුංචි මල්ලිව to the concert එකට. ඇය ඇගේ පොඩි මල්ලිව ගෙනාවා concert එකට. ඇගේ කියලා නිකම්ම කියවුණා. එහෙනම් her තමයි උත්තරේ. ඉතින් ලදිනවා her තමයි determiner එක. little brother කියන noun phrase එක modify කරනවා her කියන determiner එකෙන්. කාගේ පුංචි මල්ලිද? ඇගේ පුංචි මල්ලි. her little brother. හරි. හරි දැන් පොඩි වීඩියෝ එකක් දාලා පෙන්නන්න තියෙන්නේ. පාඩම ඉවරයි. මම වීඩියෝ එකක් දාලා පෙන්නනවා. ඒක බලන්න. determiner සම්බන්ධ වීඩියෝ එකක් තියෙනවා. ඊට පස්සේ අපි අවුරුද්දේ පළවෙනි දවසේ නිසා පොඩ්ඩක් විනාඩි 4ක් විතර පිළිත් අහනවා. බෞද්ධ අයගේ පිළිත් අහන්න. 11 වෙස්ටර්න් ප්‍රොවින්ස් පේපර්ස් ගන්න ඕනේ නැහැ. අපිට ප්‍රශ්න අහන්න. 11 වෙස්ටර්න් ප්‍රොවින්ස් පේපර්ස් ගන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ ගන්න ඕනේ මාස්ටර් ගයිඩ් all and past papers පොත. all and past papers පොත අරන් කරන්න. මාස්ටර් ගයිඩ්. තව උත්තර මේක තියෙනවා නේද? තව උත්තරයක් ගන්න පුළුවන්. only these seats are available for the show. ඔව් ඒක හරි තමයි දු. very good. මම දැක්කේ නෑ. a few වෙනවල දාන්න පුළුවන් these කියන එක දාන්න. දෙකම හරි. these එක ගන්නත් පුළුවන්. only these seats are available for the show කියලා කියන්නත් පුළුවන්. very good. only විතරයි these seats මේ ආසන විතරයි available ලබාගත හැකි show එක. එහෙමද කියන්න පුළුවන්. ඒකත් හරි. හැබැයි only කියන නිසා තමයි මම a few කියලා ගත්තේ. හරි ඒකත් හරි ප්‍රශ්නයක් නෑ. හරි වීඩියෝ බලන්න.